මෙය 2001 වර්ෂයේ හඳුන්වා දුන් තාක්ෂණික ක්‍රමයකි. GPRS 2001 දී හඳුන්වා දුන්නා. මෙමගින් ඔන්න මේක ලැබිච්ච දේ. GPRS නිසා මෙමගින් ජංගම දුරකථනය භාවිතයෙන් ජංගම දුරකථන භාවිතයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමේ හැකියාව ලැබුණි. මෙමගින් ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමේ හැකියාව ලැබුණි. කවුරුහරි වාගෙන් අහුවොත් මේ ලෝකේ ඉස්සෙල්ලම මොබයිල් ෆෝන් එකකින් ඉන්ටර්නෙට් ගියේ කොහොමද කියලා ඔයාලට කියන්න පුළුවන් ඒ GPRS කියන ටෙක්නොලොජි එක හින්දා. එතකොට කවුරුහරි අහන්න පුළුවන් ඊට කලින් ඉන්ටර්නෙට් කියලා දෙයක් මේ ලෝකෙ තිබුණ නැද්ද? තිබුණා. CDMA, ADSL. හරිද? අපිට කියන්න පුළුවන් මේ CDMA ඊට පස්සේ ADSL. ඒතර මේ කියන දේවල් තමයි ඊට කලින් තිබුණේ. හැබැයි මේවා ළමයි වයර් එකකින් තමයි භාවිතා කළේ. හරිද? මොකද ඊට කලින් ISDN උත් තිබ්බනේ. හරි අපි මෙයාගේ ලක්ෂණ ලියා ගමු. GPS ලක්ෂණ පළවෙනි එක රැහන් රහිත සම්ප්‍රේෂණ ක්‍රමයකි. රැහන් කියන්නේ වයර් නෑ. රැහන් රහිත රැහන් රහිත සම්ප්‍රේෂණ ක්‍රමයකි. දෙවෙනි එක ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලයට සම්බන්ධ විය හැක. ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලයට සම්බන්ධ විය හැක. කොහොමද කතා කරන කට්ටිය? ඈ නිකන් පාළුයි වගේ. සුබාලුත් අවුරුද්දක් ඒවා. විරාශ ඉන්නවනේ. අද මෙයා නෑනේ කවුද අපේ ශනිත්. අනිත් නෑනේ. ශනිත් හැමලේම කතා කරන්නේ. ශනිත් හැම වෙලේම කතා කරනවනේ. අන්නේ. අන්තිම එක මේකේ විශේෂත්වය දැන් ළමයි මේ අද අපි මේ රණ්ඩු වෙන ඩේටා වල ක්‍රමවේද තියෙනවනේ. දැන් ඔය GPRS වලදී තමයි මේක ඉස්සෙල්ලම නිර්මාණය වෙන්නේ. දැන් ඉස්සර ළමයි ඉන්ටර්නෙට් අපිට තිබුණේ සල්ලි කැපෙන්නේ කාලයට. අපි භාවිතා කරපු කාලයට. එහෙමත් නැත්නම් දැන් ඉස්සර සල්ලි කැපෙන්නේ ඔය ඉන්ටර්නෙට් එන්න කලින් කෝල් එකක් එහෙම ගත්තාම කාලයටනේ. හරිද? ඒ කියන්නේ අපි විනාඩියක් කතා කරත් නැතත් විනාඩියක් කෝල් එකේ හිටියොත් විනාඩිය සල්ලි කැපෙනවා. ඔයා කතා කරන්නේ නැතුව කනේ තියාගෙන හිටියත් නේද? සල්ලි කැපෙනවා. හැබැයි ඉන්ටර්නෙට් වලදී ඔයා ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා
ඉන්ටර්නෙට් කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙන්නේ. හැබැයි ළමයි ඔයා බ්‍රවුසරින් කරන්නේ නැහැ. ඒ කියන්නේ Facebook, YouTube මොකුත් යන්නේ නැහැ. ඔයා නිකන් කම්පියුටරෙන් ඉන්ටර්නෙට් කනෙක්ට් කළා. එහෙම කනෙක්ට් කරන් හිටියා කියලා සල්ලි කැපෙන්නේ නැහැ. සල්ලි කැපෙන්නේ නැහැ නේ ළමයි. කැපෙන්නේ මොනවද? දත්ත. ඒතර දත්ත සම්බන්ධයක් කියන්නේ දත්ත අපිට ගලාගෙන එනවනේ. එතකොට මේ GPRS වලදී ළමයි මුදල් අය කරේ කාලයට නෙවෙයි ළමයි. භාවිතා කරන ලද දත්ත ප්‍රමාණයට. හරිද? එහෙනම් තුන්වෙනියට ලියාගන්න මෙයාගේ විශේෂ කොටස ජාලය භාවිතා කරන කාලයට නොව ජාලය භාවිතා කරන කාලයට නොව භාවිතා කරන දත්ත ප්‍රමාණයට භාවිතා කරන දත්ත ප්‍රමාණයට ගාස්තු අය කෙරේ. නමුත් දැන් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ටයිම් බේස් පැකේජ් උත් නේද? ටයිම් බේස් පැකේජ් එකේ සල්ලි කැපෙන්නේ භාවිතා කරන කාලයට අපි කොච්චර data පාවිච්චි කරත් කමක් නැහැ. පැය 10කට, පැය 4කට, පැයකට, පැය භාගයකට මේ විදිහට අපිට ටයිම් බේස් පැකේජ් ඇවිල්ලා තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ කාරණාව වෙනස් වෙනවා. නමුත් ළමයි ඒ ඇවිල්ලා හඳුන්වා දුන්න පැකේජස් නේ. නමුත් ඇත්ත කතාව මේක අපි පැකේජ් එකක් දාන්නේ නැතුව අන්තර්ජාලයට සම්බන්ධ වෙනව නම් අපේ SIM එකට අපි දාලා තියෙන සල්ලි කැපෙන්නේ අපි භාවිතා කරන දත්ත වලට. ඒගොල්ලෝ කියනවානේ MB එකකට මෙච්චරයි. නේද? එක MB එකක් සත මෙච්චරයි. එතකොට අපි භාවිතා කරන සම්පූර්ණ ටෝටල් එකට මුදල අය වෙනවා. එහෙම තමයි GPRS වලදී අපෙන් මුදල් අය කරන්නේ. හරි. මම හිතනවා එහෙනම් GPRS පැහැදිලි. සර් CDMA කියන එකද කලින් ආවේ GPRS කියන එකද? CDMA ආවට පස්සේ තමයි මිනිස්සුන්ට GPRS ඕනේ වෙන්නේ ජංගම දුරකථන වලට, මොබයිල් චිප්සෙට් වලට. CDMA කියන්නේ මොනවාද වයර්ලස්ම තමයි. හැබැයි ඒක ජංගම දුරකථන වලට නෙවෙයි ඉන්නේ, ලෑන්ඩ් ෆෝන් වලටනේ. එතකොට CDMA ඉන්නේ ලෑන්ඩ් ෆෝන් වලට නේ? නෑ ඊට පස්සේ CDMA ටෙක්නොලොජි එක තමයි අපේ දැන් ඒවට ආවේ. දැන් GPRS කියලා එකක් නෑනේ ළමයි අපිට. හරිද? දැන් අපේ ෆෝන් වලට GPRS කියලා එකක් නැහැ. අර ඉස්සෙල්ලා GPRS කියලා එකක් මොබයිල් ෆෝන් වලට කියන්නේ මුල්ම කාලේ ෆෝන් වලට CDMA ඉන්න බෑනේ. CDMA දාන්න බැරි ස්මාර්ට් ෆෝන් නෑනේ. 2001 දී ස්මාර්ට් ෆෝන් තිබුණ නැහැනේ. ඒතර තිබේ normal ෆෝන්. ඒ normal ෆෝන් වල කලර් ඩිස්ප්ලේ ආවා. කලර් ඩිස්ප්ලේ ආපු හින්දා මොකද කරන්නේ අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක මෙච්චරයි කලේ මල්ටිමීඩියා මැසේජස්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් normal sim එකක තියෙන network එකකින් අපිට ළමයි data එකක් ගෙනියන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. දැන් text message එක අපිට අකුරු 200 ගාණක් ගෙනියන්න පුළුවන්. ඊට වඩා ගෙනියන්න බෑ. ඊට වඩා ශක්තියක් නැහැ. නිකන් හිතන්න අපිට අගලේ වතුර බටයක් තියෙනවා. මේ අගලේ වතුර බටෙන් ළමයි අපිට ගෙනියන්න පුළුවන් වතුර ප්‍රමාණයක් තියෙනවනේ එක මොහොතක. ඒතර ඔයාට ඕනේ ලොකු වතුර ප්‍රමාණයක් ගෙනියන්න. අන්න එහෙම වෙලාවට අපිට ඒක කරගන්න පුළුවන් වුණා GPRS හින්දා. මොකද GPRS වලදී අපිට ලොකු අවස්ථාවක් ලැබුණා අපේ ජංගම දුරකථනයට ලොකු data ප්‍රමාණයක් ගෙනියන්න. ඉතින් අපි මොකද කරේ GPRS ඒ කියන ටෙක්නොලොජි එක යූස් කරලා අපි අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වුණා. මොකද අන්තර්ජාලයේදී ළමයි එන data ප්‍රමාණය වැඩිනේ. ඊට පස්සේ මොකද උනේ මේක දියුණු වෙන්න ගත්තනේ. හරිද? Apple ලා ස්මාර්ට්ෆෝන් එක ගහුවා, Samsung ලා ඊට පස්සේ ආවා, LG ලා ආවා, HTC ලා ආවා. මේගොල්ලෝ මෙහෙම එන්න ගත්තාම මොකද උනේ? මිනිස්සුන්ට ඕන වුණා ළමයි මීට වඩා ලොකු ටෙක්නොලොජි එකක්. මොකද GPRS වලදී වෙන්නේ පොඩි දේවල්. චූටි ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් 60 වරුවක් යනවා ලෝඩ් වෙන්න. ඊට පස්සේ CDMA කලින් ඇවිල්ලා තිබ්බා. CDMA වලින් මොකද වෙන්නේ ළමයි මේ දත්ත සම්ප්‍රේෂණ වේගය ඉතා ඉහළයි CDMA වලදී. අනිත් එක තමයි මේකට ඉහළ ආරක්ෂාවක් තිබුණා මේ ඩිජිටල් ටෙක්නොලොජි එක පාවිච්චි කරේ දත්ත හා හඩම එකම අවස්ථාවේ සම්ප්‍රේෂණය කරන්න හැබැයි බැරි වුණා. කෝල් එකක් එනකොට සිග්නල් එක කටුණා. ස්මාර්ට්ෆෝන් වලට මොකද කරේ? ස්මාර්ට්ෆෝන් යූස් කරා ඊට පස්සේ CDMA GPRS දෙකම එකතු කරලා. GPRS කියන එක තියෙනවා. GPRS ටෙක්නොලොජි එකට CDMA එකතු කළා. ඉතින් මේ දෙකම එකට කම්බයින් කරලා තමයි ජංගම දුරකථන නිර්මාණය කරේ. ඒ හින්දා මොකද උනේ? ඊට පස්සේ WCDMA ආවා. ස්පීඩ් එක වැඩි වුණා. දැන් දිගටම ළමයි 5G වෙනකම් ওই ටෙක්නොලොජි එක මේගොල්ලෝ දිනු කරගෙන යනවා. නමුත් මේක අර මුල් වකවානුවේ 2001 දී ළමයි ඔහොම ටෙක්නොලොජි තිබුණේ නැහැනේ. 2001 3G කියලා එකක් ඇහිලා තිබෙත් නැහැනේ. ඒතකොට 2001 අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න අපිට GPRS කියන එක තමයි තිබුණේ. හරිද? ඉතින් අද අපේ ෆෝන් වල GPRS තියෙනවා. CDMA තියෙනවා. ඒ කියන්නේ ටෙක්නොලොජි ඔක්කොම තියෙනවා. ඒ ටෙක්නොලොජි ඔක්කොගම ඒකාබද්ධ අවස්ථාවක් තමයි අද මේ තියෙන්නේ. හරිද? මොකද අපේ වැද රේඩියෝත් තියෙනවා, GPS විතරක් නෙවෙයි GPS තියෙනවා. හරිද? මේ ඔක්කොම ටිකේ තියෙනවනේ අපිට අද.
ලොකේෂන් අප්ඩේට් වෙන්න පව. හරි අන්තිමට මෙතනින් ඉවර වෙනවා. ඔන්න GSM GSM කියන්නේ ළමයි global ඒ මාතෘකාවද ඔව් GPRS ඉවරයි දැන් ඊගාට GSM global system for mobile communication GSM කියන එකේ තේරුම ඔය ඩයලොග් ලා දාගත්තේ ওই නමනේ ඩයලොග් GSM අනාගතය අදයි නෑ 1G කියන්නේ GPRS වලට එහෙම නැහැ GPRS වලදී 1G 2G කියලා එහෙම ආවා 1G කියනක ඒවා තියෙද්දි GPRS තිබුණෙත් නෑ මතකද මං ගිය සතියේ වීඩියෝ එකේ පෙන්නුවා ඔය 2G වලදී තමයි GPRS එන්න ගත්තේ ලෝකේ 2G 2G කියන කෙනෙකුට GPRS ඇවිල්ලා 1G වලදී GPRS තිබුණේ නෑ 1G කියන කියන්නේ 1G කියන්නේ first generation 1G ආවේ ළමයි අර ගඩොල් බාගේ ෆෝන් වලට. හරිද? අර ලොකු ගඩොල් බාගේ ෆෝන් වලට තමයි 1G ආවේ. ඔව් සතුරු. ඔව්. කියන්නකෝ පන්තියේ. කවන්න කියන්න. ජොබ් එකක්ද කෝස් එකක්ද? හොඳයි ඉතින් ඒවා පොඩ්ඩක් කරලා තියෙන්න ඕනි. අමාරු ඉතින් පොඩි කට්ටක් තියෙනවා බැනුම් අහන්න තමයි තියෙන්නේ ගොඩක්ම. පොඩි කට්ටක් තියෙනවා ඉතින් මොකද ඔක කම්කරු රස්සාවක්නේ. ඒ කම්කරු ගණේට වැටෙන්න ඉතින් යන්න තියෙනවා. ඉතින් එහෙම එළියෙම තමයි අවුට් ස්ටේෂන් මයි ඉන්න තියෙන්නේ. හැබැයි ඉතින් හොඳයි ට්‍රේනින් වෙන්න ඔයාට. ඒ කියන්නේ ඔයා ඒ සයිඩ් එකේම නෙට්වර්කින් සයිඩ් එකේ ඉස්සරහට යනවා නම් ඔයාට මාර වටිනවා ඒක ෆයිබර් ඔප්ටික් ගැන දැනගන්න එක. ඉතින් මාස 6ක් විතර කරනවා ඔබ ටෙලිකොම් එකේ සම්පූර්ණ විස්තර ටික ඉගෙන ගන්න පුළුවන්. ඕකත් එක්ක. ඊට පස්සේ නෙට්වර්කින් පොඩි ඩිප්ලෝමා එකක් එහෙම කරගෙන ඊට පස්සේ ෆවුන්ඩේෂන් එකේ ඉඳලා ඉස්සරහට ඩිංග සෙන්සර් ආදියට එහෙනම් යන්න හොඳයි. මොකද ඔය දැනුම හම්බෙන්නේ නැහැ අපිට ටෙලිකොම් මැරෙන්නේ මේ මොකද ෆයිබර් ඔප්ටික් ලංකාවේ තියෙන ටෙලිකොම් ලගාව විතරනේ. ඒතකොට ඉතින් වෙන කොහෙන්ද ඕක ඉගෙන ගන්න පුළුවන් අපිට. ඇත්තටම. අවුලන්නේ හොඳයි. මෙහෙමයි ඉතින් ඔක ලොකු මේකක් නෑ උනාට ඔයාලට ෆයිබර් ඔප්ටික් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද ඔයා උතනින් නතර වෙන්න එපා. ඔතන ඉඳලා මේ ඔය ජොබ් එකම කරගෙන යන්න එපා. ඔයා උතනින් ඉඳගෙනගෙන ඉස්සරහට යන්න ස්ටෙප් කෝස් එකක් කරගෙන. බල්ලා කියන්නකෝ කියනවා. හරි GSM කියන්නේ මොකක්ද? GSM ළමයි හඳුන්වා දෙන්නේ 1991 දී. පේනවද? GPRS 2001 දිනකොට ඊට අවුරුදු ගානකට කලින් ඊට අවුරුදු 9කට නේ 10කට කලින් GSM ඇවිල්ලා එනවා. ඔයාලට ලියා ගන්න පුළුවන් 1991 දී මේ ආරම්භ විය. එතකොට දැන් ඔය ඩයලොග්ලා මොකද කළේ? ඒගොල්ලෝ GSM කියන ඒ SIM එකට නෙවෙයි කියන්නේ. Global System for Mobile Communication කියන්නේ ඒකයි. ලෝකේ තියෙන ඕනියම සිස්ටම් එකක් සම්බන්ධ කරන්න පුළුවන් පොඩි අර පතුරු කෑල්ල තමයි මේ SIM එක. ඉතින් ඒ නිසා තමයි Dialog GSM කියලා ඒගොල්ලෝ දාගෙන මේක අරගෙන ආවේ. හරි. අපි මේකේ පැහැදිලි කිරීමක් ලියා ගමු. ජංගම දුරකථනය මගින් sannivedana කටයුතු සිදු කිරීමේදී ජංගම දුරකථනය මගින් sannivedana කටයුතු සිදු කිරීමේදී
භාවිතා වන සම්ප්‍රේෂණ තාක්ෂණයකි. ජංගම දුරකථනය මගින් sannivedana කටයුතු සිදු කිරීමේදී භාවිතා වන සම්ප්‍රේෂණ තාක්ෂණයකි. අම්ම වතුර එකක් දුන්න. මෙහිදී SIM card පතක් භාවිතා කර ජාලය තුලදී ග්‍රාහකයා සහ දත්ත යවන්නා හඳුනා ගනී. මොකද දැන් ග්‍රාහකයා කියලා කියන්නේ ළමයි දැන් මම ඔයාට කෝල් එකක් ගන්නම නම් ඔයා තමයි ග්‍රාහකයා. ඔබ අමතන ග්‍රාහකයා මේ මොහොතේ කාර්යබහුලයි කියන්නේ අපිට. ඔයා කාර්යබහුල නම් මට කියනවා ඔයා කාර්යබහුලයි. ග්‍රාහකයා වෙන්නේ ඔයා. අතකොටයි දත්තේ යවන්නා මම. එහෙනම් ඔයයි මමයි අතර දැන් මේක ලොකු ජාලයක්නේ. දැන් ඩයලොග් ලගේ ජාලය බලන්නකො ලංකාව පුරා ඒගොල්ලන්ගේ ජාලය ඇතුලේ විශාල පිරිසක් භාවිතා කරනවා. මම හරියටම ඔයාට කෝල් එකක් ගන්න නම් මේ ජාලය ඔයාව හොයාගන්න එපා. ඔයාගේ ෆෝන් එකේ තියෙන දේ හොයාගන්න එපා. නේද? අපි මතක ඇති මේක අපි කතා කරා අර වීඩියෝස් වලදී එහෙමනේ. හෝම් MSC කියලා. උතර හෝම් MSC එක තුල ඔයාව ලියාපදිංචි වෙලා තියෙනවා. ඔයා කවුද කියලා ඔයාගේ ජංගම දුරකථනයව තහවුරු කරගෙන ඔයාව හොයාගන්න ළමයි ඒ ජංගම දුරකථනය ඇතුලේ තියෙන අර SIM එකේ. ඒ SIM එකේ ඔයාට විතරක් යුනික් පොඩි අංකයක් තියෙනවා. නේද? ඒ අංකයට තමයි ඔයාට ෆෝන් නම්බරයක් සේව් කරලා තියෙන්නේ, රෙජිස්ටර් කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ ෆෝන් නම්බරයට අපි අපේ ජංගම දුරකථනයෙන් කෝල් එකක් ගනිද්දී ඒ ජාලය බලනවා මේ නම්බරයට අදාළ ග්‍රාහකයා කොහෙද ඉන්නේ. එහෙනම් ඒ SIM එක නැති වුණොත් ඒ ID එක ඒගොල්ලන්ගේ ජාලයෙන් ගිලිහී යනවා. එහෙම නෙවෙන්නේ. එහෙනම් මෙන්න මේ GSM කියන ටෙක්නොලොජි එකෙන් තමයි ළමයි මේ ග්ලෝබලි කියන්නේ මේ මුළු ලෝකෙමනේ. නේද? මේ මුළු විශ්වයමනේ. ඒතර අපේ මේ මුළු ලෝකෙම ළමයි එකම සිස්ටම් එකක් බවට පත් වෙලා. දැන් ඔයාලා දන්නවා ඔය SIM එක අපේ රටට එනකොට හැඩේ වෙනස් වෙන්නේ නැහැනේ. මේ මුළු ලෝකෙටම තියෙන SIM එක ළමයි එකයි. එකම සයිස් එක එකම හැඩය. හරිද? එතකොට ඔයාලා දන්නවා අපේ දැන් අපිට පුළුවන් මොබිටෙල් SIM එකක් අරගෙන ඉන්දියාවට යන්න. එතකොට අපිට සාමාන්‍ය විදිහට ඒ SIM එකෙන් මේ ෆෝන් එකෙන් ඉන්දියාවෙදිත් කතා කරන්න පුළුවන්. ඒකට තමයි ළමයි roaming කියන ඔප්ෂන් එක තියෙන්නේ. ඔයාලට පුළුවන් SIM එක roaming කරගන්න. SIM එක roaming කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ලෝකේ ඕනෑම රටකදී අපේ SIM එක ඒ අදාළ රටේ කවුරු හරි network provider කෙනෙක් විසින් ළමයි අල්ල ගන්නවා. එයාගේ ජාලයට දා ගන්නවා. ඒක මොබිටෙල් ඩයලොග් වල කරලා තියෙන්නේ. ලෝකේ තියෙන සෑම රටවල් එක්කම කතා කරලා ඒගොල්ලන්ගේ SIM එකේ ID එක ඒගොල්ලෝ ග්ලෝබල් කරලා. එතකොට ඒගොල්ලෝ කියනවා අපේ මෙන්න මෙහෙම අපේ 0.71 කියන ID එකකින් ඔයාලගේ රටේදී මේ ෆෝන් එක ඔන්නුනොත් ඕගොල්ලෝ ඒකට මේ සේවාව සපයන්න. මොකද ෆයිබර් ඔප්ටික් ජාලයකින් මුළු ලෝකෙම නෙට්වර්ක් වෙලානේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා අන්න එතකොට ඕගොල්ලෝ ගාන වැඩිපුර ගන්න. අපිට අපේ ගානේ වන්න ඕගොල්ලෝගේ ගාන ගෙවන්න සර්විස් එකේදී. ඒකට රෝමින් කරාම සල්ලි වැඩියෙන් කැපෙන්නේ. ඒ හින්දායි ළමයි මේකට ග්ලෝබල් සිස්ටම් කියන්නේ. මොකද අපේ පද්ධතියක්නේ මුළු විශ්වයේම මුළු ලෝකයේම එකම පද්ධතියකට මෙන්න මේ GSM කියන ටෙක්නොලොජි එකට පත් කරන්න පුළුවන් වුණා. ඒකට මොබයිල් කමියුනිකේෂන්ස් ජංගම sannivedana මුළු ලෝකයේම එකම ජංගම sannivedana පද්ධතියක් පත් වුණා. කවුරු හින්දාද? අපේ මේ SIM කාඩ් එක හින්දා. ඉස්සර මේවේ SIM තිබුණෙත් නැහැ. ඉස්සරම ආපු 1G ටෙක්නොලොජි වල. ඒ ෆෝන් එකටම ළමයි නම්බරයක් හම්බ වෙනවා. කියන්නේ ෆෝන් එක මොබිටෙල් එකකින් ගන්නව නම් මොබිටෙල්ල මේක තමයි අපිට හදලා එවන්නේ. හරිද? එහෙමයි වෙන්නේ.
හැබැයි දැන් ඔය ටෙලිකොම් ලගේ ෆෝන් වලට SIM නැහැනේ. ඒ ෆෝන් එකම ජාලය ඇතුළෙන්මනේ හඳුනාගන්නේ මේ නම්බර එකට. හරි. ඉතින් දැන් එහෙම නැහැ. දැන් ඉතින් ගොඩක් ඒවා රවුටර් එකක් ගත්තත් බ්‍රෝඩ්බෑන්ඩ් ඕනි මේකකට ගත්තත් අපිට පොඩි SIM එකක් තියෙනවා. දැන් ඉතින් ඔය SIM දාන්න පුළුවන් වාහනාවල Lenovo වල එහෙම SIM එකක් දාන්න පුළුවන්. වාහනේට. හරිද? කෝල් ගන්න කරන්න. එතනින් SIM එක දාන්න පුළුවන්. ඉතින් ලැප්ටොප් ආවා. Dell app ආවා SIM එක දාන්න පුළුවන් විදිහට. ගොඩක් ලැප්ටොප් ආවා. ඉතින් එහෙම ළමයි ඔන්න ලෝකේ දිනුලා අද වෙනකොට ළමයි මයික්‍රෝ SIM එකේ ඉඳලා මිනි SIM එකේ ඉඳලා මිනි SIM එකේ ඉඳලා මයික්‍රෝ SIM එක දක්වා SIM එක කුඩා වෙන්න ගත්තා. දැන් එන්න SIM එක කුඩා වෙනවා. ඒ විතරක් නෙවෙයි ළමයි SIM එකක තියෙන මේ දැන් sizes තියෙනවනේ. කියන්නේ 64 SIM වලට ආවේ දැන් 1 to 8 වෙනකන් SIM ඇවිල්ලා තියෙනවා. ඉතින් programmable SIM ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එකම SIM එකකට numbers 4ක් 5ක් 6ක් program කරන්න පුළුවන් ඒවා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට RSIM කියලා ඇවිල්ලා තියෙනවා. ඔය Apple phone වලට එහෙම unlock කරපු නැති phone වලට RSIM use කරලා අපිට network එක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටෙක්නොලොජි එක හරහා ඔයගේ ගොඩාක් දේවල් අද වෙනකොට දියුණු වෙලා දියුණු තත්යකටපත් වෙලා තියෙනවා. ඉතින් GSM වලින් පස්සේ මොකද වුනේ? LTE කියන ටෙක්නොලොජි එක තමයි දැන් අලුතෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ LTE කියන්නේ 5G නේ. ඉතින් මේකේ අවසානයේ වර්තමානයේ ඔන්න ලොකුම දියුණුව තියෙන්නේ LTE. GSM කියන එක අද LTE වෙනකම් මාරු වෙලා තියෙනවා. එතකොට GSM තමයි. නමුත් LTE කියන ටෙක්නොලොජි එක තමයි දැන් තියෙන්නේ. මේකත් ඔතන දාගන්න ළමයි. මොකද LTE කියන එකේ තේරුම ඔයා දැනගෙන තියෙන්න ඕනි. 5G වලට LTE කිව්වට LTE කියලා කියන්නේ long term evolution කියන එකේ තේරුම. long term evolution එක term ද කියන එක පොඩ්ඩක් ඉන්න මම තහවුරු කරගන්න. LTE long term evolution. මොබිටෙල් කරන ලෝක ජාලයක් අත අපේ රටේ විතරක් තියෙන එකක්ද? මොබිටෙල් කියන්නේ අපේ රටේ විතරයි තියෙන්නේ. ඒක ලෝකයක් වෙන්නේ මෙහෙමනේ. දැන් මොබිටෙල් වලට ගිහිල්ලා ඉන්දියාවේ ඇමරිකාවේ කණු ගහන්න බෑනේ ළමයි. ඒ රටේ ඉන්න රටේ ප්‍රසිද්ධ ජාලයක් තියෙනවනේ. ඒතර මොබිටෙල් ඒ ජාලයට කතා කරලා කියනවා ඔයාලගේ නෙට්වර්ක් ටවර් එකක් දැන් මෙහෙමනේ ළමයි. මම මෙහෙම පැහැදිලි කරලා ඉන්නම්කෝ ඒ කතාව අපේ කොහොදයි. හරි ළමයි මේ තියෙන්නේ ටවර් එකක්. මේ තියෙන්නේ තව ටවර් එකක්. මේ තියෙන්නේ ඔයාගේ ගෙදර. පුංචි ගෙදර. අපි තුමු මේ ටවර් එකේ තියෙනවා ඩයලොග්. හච්. මේකේ තියෙනවා මොබිටෙල්. එයාටෙල්. හරි. ওই විදිහට මේකේ ඔන්න ටවර් දෙකේ 4 දෙනා ඉන්නවා කියලා හිතන්න. ගොඩක් වෙලාට එකම ටවර් එකේ තමයි ගොඩක් අය ඉන්නේ. නමුත් ඔහොම අවස්ථාවක් තියෙනවා. මේ තියෙනවා වාගේ ෆෝන් එක. ළමයි වාගේ ෆෝන් එකේ SIM එකක් නැහැ. no SIM. පෙන්න පුළුවන් නේද? මට කියන්න ළමයි මේ ෆෝන් එකට මේ වෙලාවේ network provider කී දෙනෙක්? එහෙම නැත්නම් ඔය dialog hatch mobitel airtel කියන කී දෙනෙක් මේ ෆෝන් එකට දැන් කනෙක්ට් වෙලාද තියෙන්නේ? මේ ෆෝන් එකේ SIM එකක් නැහැ. මේ ෆෝන් එකට දැන් කනෙක්ෂන් කීයකින් සිග්නල් එනවද? හිතලා කියන්න. මම මේ කතා කරන්නේ ඕගොල්ලොත් එක්ක නැද්ද? ඕනේ උත්තරයක් දෙන්න. මොකද ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේක යන්න ඕනේ. කෙනෙක් නැද්ද කොහෙද? ඈ? හතරකින් හතර වෙනවා. දැන් එවනවා හැමෝමලු හතරක් ඉන්නවලු. හරි. SIM එකක් දානවා. ළමයි. මම දැන් මේකට SIM එකක් දානවා. මොකක්කෝ SIM එකක් මම මේ ෆෝන් එකට දැන් දැම්මොත් ඒ දැන් කීයක් කනෙක්ට් වෙනවද? ෆෝන් එකට මං අහන්නේ කනෙක්ට් වෙන සංඛ්‍යාව. ෆෝන් එකත් එක්ක මේ network එක SIM එකක් දැම්මොත් ඒ SIM එකේ සර්වර් එක විතරයි එකයි. නෑ. හතරම නේද? හතරම ඒත් කනෙක්ට් වෙලා තියෙන්නේ. ළමයි ෆෝන් එකට SIM එකක් දැම්මේ නැති වුණාට ෆෝන් එක ඔන් වෙච්ච වෙලාව ඉඳලා ෆෝන් එකේ network IC එක තියෙනවනේ. ඒ network IC එක මොකද කරන්නේ? එයාට සම්බන්ධ වෙන සියලුම හරිද? ආයි මුල ඉඳලා කියන්නලු. I hate online නේද? හරි. ආයි කියන්න.
අන්න හරි සාය පාරක් කියන්නකෝ පොඩ්ඩක්. දැන් මෙතන ඔන්න ගේ තියෙනවා. ගෙදර ඔයා ඉන්නවා. ඔන්න ඔයාගේ තාත්තාට ෆෝන් එකක් ගෙනල්ලා තියෙනවා දැන්. පුතාට ඔන්ලයින් එඩියුකේෂන් එකට නේද? Zoom යන්න ඔන්න ෆෝන් එකක් ගෙනල්ලා දුන්නා. ඔයාලගේ ගෙදර මෙහෙම අහවල් කන්දේ මේ කන්දේ ටවර් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. කො බිල්ඩින් එකේ කදු නෑනේ සමහරුන්ට කොළඹ අයට. හරි. දැන් ඔයාට තාම SIM එකක් ගෙනල්ලා දුන්නේ නෑ. ඉතින් ඔයාට ළමයි no service කියලා තමයි පෙන්වන්නේ ඔයාගේ ෆෝන් එකේ. නේද? සර්විස් එකක් නැහැනේ. නමුත් ඔයාට පුළුවන් call settings වලට ගිහිල්ලා network settings වලට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ manual connection එක search කරන්න. SIM එකක් නැතත් network එක manual search කරන්න පුළුවන්. manual search කරනකොට මොකද වෙන්නේ? Dialog, Hutch, Mobitel, Airtel කියන හතර දෙනාම ඔයාගේ ෆෝන් එකට connect වෙනවා. හැබැයි එක්කෙනෙක්වත් register වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකට එක කනෙක්ෂන් එකක්වත් රෙජිස්ටර් වෙන්නේ නැහැ. පෙන්නනවා. ඩයලොග් පෙන්නනවා, හෂ් පෙන්නනවා, මොබිටෙල් පෙන්නනවා, එයාටෙල් පෙන්නනවා, ඔක්කොම පෙන්නනවා. හරිද? හරි. ඊට පස්සේ නුස්කි මොකද කියන්නේ SIM එකක් තියෙද්දි කොච්චර සර්විස් කනෙක්ට් වුණත් අන්තිමට එකක් නේද කැචප් වෙනවා. ඔව් හරි හරි. අන්තිමට එකයි කැචප් වෙන්නේ රෙජිස්ටර් වෙන්නේ. එතකොට ඔන්න SIM එකක් නැති වුණත් ඔයාගේ ෆෝන් එකට සිග්නල් එනවා ළමයි. ඒ කියන්නේ SIM එක කරන්නේ සිග්නල් ගන්න එක නෙවෙයි. SIM එක පිහදාලා දැම්ම කියලා සිග්නල් වැඩිපුර එන්නේ නැහැ. හරිද? SIM එකෙන් කරන්නේ ළමයි ජාලය තනිව හඳුනා ගැනීම, ජාලය ලියාපදිංචි කර ගැනීම. දැන් ඔන්න ඔයාට SIM එකක් නැතත් ඔක්කොම එනවනේ. ඔයා දැන් SIM එකක් දානවා. ඔන්න දැන් ඔයාලා SIM එකක් ගේනවා. දැන් SIM with SIM. SIM එක තිබුණත් හරිද? අන්න හරි. ඒ ප්‍රශ්නෙත් හොඳයි. emergency call. දැන් SIM එකක් නැති වෙලාවට emergency call ගන්න පුළුවන්. හරිද? ලංකාවේ නම් ගොඩක් වෙලාවට ඒක දෙන්නේ නැහැ සපෝට් මොකද අපේ ආතල් ගන්නමනේ. SIM එකක් නැතු වුණත් emergency call යන්නේ ඒකයි. මොකද emergency වෙලාවට ළමයි මොකක් හෝ ජාලයකින් ඔයාව ගන්නවා. SIM එක ඕනේ නැහැ. මොකද කතා කරන නම්බරේ වැදගත් නැහැ නේ උන්ට. පණිවිඩේ දැනගන්න ඕනි. ඔය emergency call දීලා තියෙන්නේ අන්න ඒ නිසා. SIM එකක් නැතත් ඒකනේ දැන් iPhone වල එහෙම SIM එකක් නැතත් emergency වැඩ කරනවා. නේද? 119. හරිද? 911 sorry 119 නෙවෙයි 911. මොකද ලංකාවේනේ 119 තියෙන්නේ. ඒතර Apple phone එකේ වැඩ කරන්නේ 911. හරිද? ඒගොල්ලන්ගේ emergency 911. අපේ 119. ඒක අනිත් පැත්ත හැරෙව්වා. ලංකාවේ හරි දක්ෂයිනේ කොපි කරන්න. නමුත් ඉතින් ඒක අවුලකුත් නැහැ. වැරද්දක් කියන්න බෑ ඒකට. ඒතර SIM එක නැතුණත් emergency වැඩ right. දැන් අපි SIM එක දානවනේ phone එකට. හරිද? මේ network පාඩුවෙන් පිට යන්නේ කමක් නැහැ. ඉගෙන ගමුකෝ මේකත්. SIM එක දැම්මම මොකද දන්නවද වෙන්නේ? දැන් මේ ජාලය මේ විදිහට මේ කණුවේ මේ ජාලය මෙහෙම මේ හතර දෙනාම එනවනේ. ආවහම ළමයි SIM එකට අදාළ නම්බරය විතරයි ලියාපදිංචි වෙන්නේ. අනිත් ඒවා එකක්වත් ලියාපදිංචි වෙන්නේ නැහැ. දැන් ඔයාගේ ෆෝන් එකට එක ජාලයක් ලියාපදිංචි වෙනවා. හරිද? අනිත් ඒවත් එනවා ඒ වුණාට. හොදේ. අනිත් ඒවත් එනවා. ආවට වැඩක් නැහැ. නිකන් ඇහිලා යනවා නෑ නිකන්. අර හුලං හමනවා වගේ. ඇවිල්ලා ෆෝන් එකේ හැප්පිලා යනවා. ලියාපදිංචි වෙන්නේ නැහැ. ඒක ඔය සිග්නල් අඩු වෙනකොට තමයි ගැටලුව වෙන්නේ. අඩු වෙනකොට මෙයා ආයෙ සර්ච් කරනවා. ඔය සිග්නල් අඩු තැන් වල ෆෝන් රත් වෙන්නේ ඒකනේ. අඩු වෙන්න ළමයි මෙයා නැවත සර්ච් කරනවා. සර්චින්. සර්ච් කරාම ඔක්කොම අහුවෙනවා. එතකොට දැන් ඔයා දාලා තියෙන ඔටෝමැටික් නේ. ඔයගොල්ලන්ගේ network search වල ඔයගොල්ලෝ දාලා තියෙන ඔටෝමැටික් කියලා. එතකොට එයා ඔටෝ සර්ච් කරලා හැම වෙලාවෙමයි තමන්ගේ ජාලය ලියාපදිංචිද කියලා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපිට ළමයි සිග්නල් එන්නේ. මොකද ඔයාගේ සිග්නල් IC එක මොබිටෙල්ද ඩයලොග්ද කියලා නෑ ළමයි. ඔයාගේ සිග්නල් IC එකට මේ ලෝකේ තියෙන ඕනෙම සිග්නල් එකක් අහුවෙනවා. හරිද? සිග්නල් එනවා නම්. දැන් ඔයා මේ ෆෝන් එක අරන් ඇමරිකාවේ ගියත් එහෙමයි. එතකොට දැන් ඔන්න ඔයා මොබිටෙල් SIM එකක් දාගෙන යනවා ළමයි ඇමරිකාවේ. දැන් ඔයාගේ SIM එකේ මොබිටෙල් මොබිටෙල් ඇමරිකාවේ තියෙන ඔන්න අපි හිතමු Vodafone Alcatel වගේ ජාලයක් කියලා. ඒ වගේ ජාලයකට කියනවා එක ජාලයක් විතරයි මේක කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක මෙන්න මේ ඔයාගේ ජාලයට අපේ ජංගම දුරකථනයක් ඇතුල් වුණොත් ඒක 0.71 නම් අනේ ඔයාගේ ජාලයෙන් එයාට ඇක්සස් දෙන්න. ඔයාගේ ජාලය යාව ලියාපදිංචි කරගන්න. කරගෙන එයාත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්න. කොහොම තමයි වෙන්නේ. හරිද? ඒ හින්දා ඒතර මොබිටෙල් ඉන්නේ ලංකාවේ විතරයි. නමුත් ලෝකයේ පුරා ඒගොල්ලෝ සෑම රටකම ඉන්න ජාලත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙනවා. හරිද? ඒ කියන්නේ ග්ලෝබල් සිස්ටම් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි ළමයි GSM වැඩ කරන්නේ. පැහැදිලිද? තව මොන හරි ප්‍රශ්න තියෙනවද? ඕනි දෙයක් අහන්න. දැන් අහපු හැම දෙයකටම මම උත්තර දුන්නා. ඒ ඩයලොග් පිටරන තියෙන මොකද්ද දෝංකාර දෙනවා? ඩයලොග් පිටරන තියෙන දෝංකාර දීලා තමයි ඇහෙන්නේ.
මෙසේජ් එකක් දාන්න. මොකක්ද යාර අහපු ප්‍රශ්නේ හම්දෙන් එතකොට USA ටවර් එකේ ඉඳලා ලංකාවේ ටවර් එකකට කනෙක්ට් වෙන්නේ කොහොමද? ඔන්න ඇහුවා. ගිය සතියේ හිටපු නැති කෙනෙක් ප්‍රශ්නයක්. ඔයා කියන ලහිරු කියන දේ මට ඇහුන්නේ නැහැ හැබැයි. එතකොට USA ටවර් එකක ඉඳලා ලංකාවට හරි. ඇයි මං කියලා දුන්නේ? මේ USA ටවර් එක මොකද කරන්නේ? USA ටවර් එක මේ වයර් එකකින් මේක මධ්‍යගත ජාලයකට, භූගත ජාලයකට පොළව යටින් ඒගොල්ලන්ගේ මේන් සෙන්ටර් එකට ගෙනියනවා. මොකද්ද මේන් සෙන්ටර් එක? මොබයිල් ස්විචින් සෙන්ටර් MSC. දැන් මොකද කරන්නේ? මෙයා බලනවා මේ මිනිස්සයා කාටද කෝල් කරන්නේ? ලංකාවේ නම්බර් එකකට 071 52 38 348 මගේ නම්බරේට. දැන් එයා බලනවා මේ නම්බරේ මෙහි ජාලයක තියෙනවද? ඇමරිකාවේ ජාලයක තියෙනවද? මොකද මං ඒ වෙලාවේ ඇමරිකාවට ඇවිල්ලා හිටියොත්. ඒකනේ ළමයි පිටරට කෝල් ගන්න ගියාන් ටිකක් පරක්කු. රෝමින් එච් ඒවා. රෝමින් නම්බර්ස් වලට ගන්න ගියාම කනෙක්ෂන් දෙකකට කනෙක්ට් වෙනවා. කෝල් එක පරක්කුයි. ඒ වගේම ළමයි හඩ. ඔන්ලයින් කෝල් එකක් ගත්තා වගේ. අර හඩ ඇහෙන ටිකක් පරක්කු වෙලා. ඉතින් මම මේ ජාලේ නෑ. ඇමරිකාවේ ජාලේ නෑ. එහෙනම් මේ කෝල් එක නැවත පොළව යටින් මුහුද යටින් ලංකාවට ඇහිල්ලා ලංකාවේ මොබිටෙල්ලට ගෙනල්ලා දෙනවා. මේ අපේ එකක් නෙවෙයි අපේ රටේ මේ නම්බරේ නෑ. එයා කෝල් කරන්න ඔයාලගේ කෙනෙක්ට හොයන්න. මෙයා මොකද කරන්නේ? මේක කොළඹට එන්නේ. මොබිටෙල්ලට. කොළඹින් බලනවා මං ඉන්නේ කොහෙද? රත්නපුරේ. අන්න මගේ හෝම් MSC එකේ තියෙන රත්නපුරේ. මේ කෝල් එක එවනවා දැන් මම රත්නපුරට. රත්නපුරෙන් බලනවා මං කොහෙද ඉන්නේ කියලා. ආන් පොළව යටින් එවනවා අපේ ගමේ තියෙන අපේ කන්ද උඩ තියෙන ටවර් එකට. දැන් බලනවා මං කොහෙද ඉන්නේ කියලා. මං කන්ද පල්ලෙහා ගෙදර ඉන්නවා. මේ කාමරේට වෙලා. ඔන්න දැන් මට කෝල් එක එනවා. ඔන්න ඇමරිකාවේ දැන් මට කෝල් එක ආපු විදිය. පැහැදිලිනේ. වයර් වලින් එන්නේ හොඳේ. මං කිව්වනේ ඔක ෆයිබර් ඔප්ටික් වයර් වලින් එන්නේ කියලා පොළව යටින් මුහුද යටින්. ඔටෝමැටිකල්ද වෙන්නේ ඔව් මිනිස්සු ඉන්නේ වැව්වට. ඒ කියන්නේ MSC මොබයිල් ස්විචින් සෙන්ටර් ස්විච් කරන ඔක්කොම ඔටෝමැටික්. කවුරුත් නැහැ. මේ ඔක්කොම ලයින් අප් වෙනවා ලස්සනට. මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම්. මේ ජාලය මේ විදිහට ලස්සනට ඈ ඔය තප්පර ගානට ස්කෝප් වෙනවද? ඒකනේ වේගය කියන්නේ. ෆයිබර් ඔප්ටික් කේබල් එකක වේගය තප්පර 3ක් යනකොට කිලෝමීටර් ලක්ෂ 3ක් යනවා. තප්පරයකට කිලෝමීටර් ලක්ෂ 3ක් ෆයිබර් ඔප්ටික් කේබල් එකක වේගය ආලෝක වේගය. ආලෝකයක් නෑ යන්නේ ෆයිබර් ඔප්ටික් කේබල් එක. මම ෆයිබර් ඔප්ටික් කේබල් වලදී ෆයිබර් ඔප්ටික් කේබල් එක ගැන කියලා දෙන්නම් ආලෝකයේ වේගය ගැන සූත්‍රය කියලා දීලා. මොකද ෆයිබර් ඔප්ටික් වල යන්නේ ළමයි ලයිට් වේව් එක, ලයිට් ස්පීඩ් එක. ඒ කියන්නේ ආලෝක වේගය. ඒකේ විදුලි සංඥාවක් නෙමෙයි යන්නේ. මොකද විදුලියට දැන් ආලෝකය කියන එක ඔක්කොට වඩා වේගවත්. ඒතර ෆයිබර් ඔප්ටික් කේබල් එකක් හිතන්න තප්පරයක් ඇද්දි කිලෝමීටර ලක්ෂ 3ක් යනවා. ඉතින් ලක්ෂ 3ක් කියන්නේ ඇමරිකාවේ දැන් ලංකාවට නේද? ලක්ෂ 3 මොකක්ද දන්නේ? ඉන්දියාවට තියෙන්නේ කිලෝමීටර කීයද දන්නේ ලංකාවේ? සර් ඈ එතකොට මේ කේබල් වලින් එන ඩේටා කොහෙටද මේ හදවගන්නේ? ඒව රදව ගන්න වෙනම මේ දත්ත කබඩා තියෙනවා. මොබිටෙල්ලට වෙනම තියෙනවා, ඩයලොග් වලට වෙනම තියෙනවා, ටෙලිකොම් වලට වෙනම තියෙනවා. ඔය ටෙලිකොම් මේව තමයි ඔය තියෙන්නේ මේ කෝච්චිය යද්දි එහෙම පේනවා. මරදාන ඉඳලා කෝච්චිය යද්දි මේ රාගම පැත්තට අර සුදු පාටට වහලා තියෙන්නේ. හරි අපි බලමු මේ ටික. ටෙලිකොම් data center. අයියෝ Microsoft Bing එකේ search උනේ. Google ගන්න Google. මගුලත්. Sri Lankan Telecom. දැන් මේවා ලංකාවේ මේ මෙහෙත් එකක් තියෙනවනේ. මේ තියෙන්නේ අලුත් එක. ශ්‍රී ලංකන් ටෙලිකොම් ඕපන්ස් නැෂනල් ඩේටා සෙන්ටර් DCD එක අලුතෙන් ඕපන් කරපේකෝ ය. මේක නම් කොහෙද මේ දකුණු පැත්තේද කොහෙද? එතකොට මේ තියෙන්නේ ශ්‍රී ලංකන් බෑක්හෝල් නෙට්වර්ක් ආකිටෙක්චර් එක. මේ තියෙන්නේ SMW3 වයර් එක එන තැන BL වයර් එක SME4 වයර් එක. මේ අපේ වයර් සෙන්ටර්ස් තුනක් තියෙනවා ළමයි ටෙලිකොම් වලට. එකක් මාතරට තමයි SMW5 කේබල් එක ඉන්නේ. ඒ කේබල් එක මේ විදිහට ඇබිලි පිටිය ගොඩ කේබල් රත්නපුර අයිස්සාවේල්ල හරහා කොළඹට යනවා.
ඒතර මේ ආයි ගාව කේබල් එක මාතරින් කෙලින්ම කොළඹට යනවා. ඒක අලුත් ෆයිබර් ඔප්ටික් එකේ. මා අලුතෙන් දැන් දීප එක කෙලින්ම කොළඹට යන්නේ. අනිත් එක මාතර ගාල්ල අම්බලන්ගොඩ කළුතර හරහා මවුට් ලැවිනියා වලින් මේ වැලිකඩ කොළඹ. එහෙමයි එන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ඔය ප්‍රධාන වයර් තුන ලංකාවට යන ෆයිබර් ඔප්ටික්. හරිද? ඒතර මේවා මම වෙනම සිතියම දාලා පෙන්නුවා මේ data centers. මේ තියෙන්නේ SLT data centers. හරිද? මේ වගේ ලොකු data centers හැමතැනම තියෙනවා. මම ඔයාලට ඉතුරු ෆොටෝස් ටිකත් මේක රවුන්ඩ් තිබ්බ එකකෝ. ෆොටෝ දාලා නැහැ නේ ඉතින් මේක. ඔයාගේ වැඩ කරන නෙට්වර්කින් ඉන්ජිනියර්ස්ලා වෙන්නද නේ? ඔව් නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා මෙන්න මේ වගේ අය තමයි වැඩ කරන්නේ. මේ වගේ අය තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් හරි අමාරුයි. ඒකයි ලොකු පඩියක් ගෙවන්නේ. ඔය දැන් මට ඔයගොල්ලෝ ඉදිරියට කෝල් එකක් ආවෙත් මගේ 2019 ළමෙක්ට ටෙලිකොම් එකෙන් කතා කරාලු එන්න කියලා ෆයිබර් ඔප්ටික් වල ජොබ් එකක් තියෙනවා කියලා. ඉතින් මයෙන් ඇහුවේ ඒකයි යන්නද කියලා. මම ඒකයි කිව්වේ යන්න ඉතින්. අත්දැකීම්ත් එක්ක හොදයිනේ. ඒගොල්ලෝ කෝස් එකක් කරවනවලු. හරි අපි බලමු මොබිටෙල්. ඔය හස්ලා අලුතෙන් දෙකක් ඕපන් කරා. උන්ගේ ෆොටෝ වලට data center කියලා ගිහුවාන් එන්නේ නැහැ අප්පා වෙනවා. පොඩ්ඩක් ෆොටෝ ටිකක්වත් දාපන්කො නේද මේ ඉගෙන ගන්න ළමයිට පෙන්නන්න. හච් data centers නම් දාලා තිබ්බා. මේ ඉතින් හච් අලුතෙන් ඕපන් කරේ data center එක. ඒ හින්දා මේ ෆොටෝ තියෙනවා තාම. මේ data center එක ඕපන් කරපු දවසේ මේ තියෙන data centers නේ. මේවා ඇතුලේ තමයි ඔය එන ඔක්කොම දත්ත මේ මොහොතේ තැම්පත් වෙවි මාරු වෙන්නේ. ඒ කියන්නේ සර් ඒක සර්වේ ගන්න. ඔව් සර්වේ එක. එනවා ගබඩා වෙනවා යනවා. ඒ කියන්නේ ඔයා ඊට පස්සේ ඉවරක් කරගන්න ඕනේ ළමයි. දැන් මම මේ කලින් zoom කරපු ඒවා දැන් ඉවරයිනේ ඇවිල්ලා ආයි මට ගන්න බෑනේ ඒවා. ඒවා සර්වර් එක හරහා යනවා. සර්වර් බිසි වෙනවා කියන්නේ ගොඩක් දත්ත එනකොට. මේ සර්වර් එක හරහා ගොඩාක් දත්ත යන්න ගත්තාම සර්වර් එක බිසි වෙනවා. අපි ශ්‍රී ලංකා data centers ඔන්න ශ්‍රී ලංකන් data centers කියලා ගහුවම මේ ඉන්නේ ලස්සන ඒවා ලංකාවේ. මේ SLT ලගේ එක data center එකක්. හොඳයිනේ. සර් ඔය කොහෙද තියෙන්නේ? ඒවා ඉතින් තියෙනවා. ඒක ලංකාවේ තියෙන්නේ? නැත්තම් දෙයියනේ මේ තියෙන්නේ මේ. ඒක ඉස්සරහා මම පෙන්නුවේ දැන්. ඔක ඇතුළේ ඔය තියෙන්නේ. සර් ලංකාව ඉඩ දින උත්තරයක් හදන්න. ඉතින් මහා ලොකු පිට බල්ලයක් නැහැ මේවට. අපි ගන්නන්නේ නැහැ නේද? නෝ ගන්නෑ. බලන්න යන්න ලයිසෝ. අපිට ඉතින් එහෙම යන්න බෑ විශේෂ අවසරයක් නැතුව. ඒ වෙද්දී මේ ලංකාවේ එහෙම ෆොටෝ එහෙම පේනවනේ එහෙම ලොකුවට අප්ලෝඩ් කරලා නැහැ අප්පා අපේ මිනිස්සු. නැත්නම් ඉතින් මේවා දැන් IBU කියලා ගෙවුවාම වැඩ කරන එක්කෙනෙක්ට කීයක් විතර එනවා? නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක්ට ඉතින් ඔය ඔයාට ඩුබායි එහෙම යන්න පුළුවන් නම් පඩිය පටන් ගන්න ලක්ෂ 12. අම්මා. ලංකාවේ නම් එහෙම ලොකු පඩි ගෙවන්නේ නැහැ නේ ඉතින් අනේ. ලංකාවේ ලක්ෂ 2-3ක් තමයි පඩි ගෙවන්නේ. නමුත් නෙට්වර්ක් ඉංජිනේර්ස්ලාට මාර මොකද ඩුබායි වල ළමයි ඉඩ තියෙනවනේ. ඒ නිසා ඩුබායි වල තමයි ගොඩාක්ම නෙට්වර්ක් data centers තියෙන්නේ මේ. ඩුබායි data centers. හරිද? මේ ඔක්කොම ඩුබායි data centers. ඉතින් ඩුබායි data centers වල එහෙ පඩිය වැඩි. අපි මේ බලන්නකෝ. ඒක රාජ්‍ය එක්ස්පීරියන්ස් ඕනේ දිනේ ලංකාවේ. network engineering salary in Sri Lanka කියලා ගැහුවොත් නිකන් බලාගන්න ඉතින් ඔය ඉගෙන ගන්නකො අපි ඉගෙන ගන්න පාඩමෙන්වත් මොනවද අපිට කරගන්න පුළුවන් කියලා 6,79,412යි අවුරුද්දට average balance salary එක basic salary එක ලක්ෂ 1.23 ඉඳලා ලක්ෂ 10 වෙනකන් යනවා profit sharing එකයි ඔක්කොමත් එක්ක බැලුවාම total ඔව් ලක්ෂ 2.62 මේ ලක්ෂ 2.62 තමයි සාමාන්‍යයෙන් average පඩියකට තියෙන්නේ network engineers ලගේ average salary network engineers ලා 6,79,000යි අවුරුද්දට ඒ කියන්නේ 50000ක් වගේනේ අඩුම average හොදේ සර් නිකන් ආසාවට වගේ ඩුබායි වල ගහලා බලන්න පැයට 1500ක් හම්බ වෙනවා පැයට 1500ක් ඉතින් මදි network engineer salary in Dubai ඒක AED 78680යි ඒක ඉතින් ශ්‍රී ලංකාවට හරව ගන්න එපා
ඒක අපි හරවමු ශ්‍රී ලංකන් වලට. කොහොමද අවුරුද්දට පඩිය 398 ලක්ෂ 77900 නෑ 39,87,697යි. ලක්ෂ 40ක්. ලක්ෂ 40ක් අවුරුද්දට එහෙ මෙහෙ ලක්ෂ 6යි. 6යි 44 වෙනස බලන්න. 40 බෙදලා බලන්නකෝ 10න්. 10න් 40 බෙදලා බලුවා 4යි. එතකොට මාසෙට ලක්ෂ 4ක්නේ. ඇවරේජ් හිතන්නකෝ අඩුම පඩිය. ලංකාවේ 50000යි නම් මාසෙට ඩුබායි වල ගෙවනවා ලක්ෂ 4ක්. අඩුම ඈ. හරි. ඉතින් බෝනස් ඔක්කොමත් එක්ක ප්‍රොෆිට් ෂෙයාරින් බෝනස් ඔක්කොමත් එක්ක තමයි ඒ ගාන දාලා තියෙන්නේ. අපිට එහෙම යන්න බැරි දැන් නැහැ. යන්න බෑ ඉස්සර. ජොබ් වීසා වලට විතරයි යන්න පුළුවන්. එහෙ ඉතින් ජොබ් වීසා එකක් හම්බ වුණොත් යන්න පුළුවන්. ජොබ් වීසා එහෙම දෙන්නේ නෑ ලේසියෙන්. ගොඩක් අය ඩුබායි යන්නේ. දැන් ඩුබායින එකත් නතර කරනවා කියලා තියෙන ඉස්සරහට. ඩුබායි ගොඩක් අය යන්නේ මේ මොනවාද මේ විසිටින් වීසා ගහලා. මාසයකට දෙකකට විසිටින් වීසා ගහලා එහෙ ගිහිල්ලා එහෙ කම්පැනි වලට ඉන්ටර්විව් යදානවා. ඔය ප්‍රොසීඩියර් එක එහෙමයි කවුරුත් කරන්නේ. ඒ කම්පැනි වලට විසිටින් මේ ජොබ් මොනවාද ඉන්ටර්විව් ගිහිල්ලා ඒ ඉන්ටර්විව් වලදී ඒ මාස දෙක ඇතුළත කොහොම හරි ඉන්ටර්විව් එකක් පාස් කරගන්නවා. ඉතින් ඒ කන්ටැක්ට් තියෙන්න ඕනේ අපිට යාළුවන්ගේ. ඊට පස්සේ අපි අපේ වීසා එක ඉවරනහම ලංකාවට එනවා. ඊට පස්සේ අරගොල්ලන්ගේ ඉන්ටර්විව් එක පාස් වුණොත් ඒගොල්ලෝ අපිට ග්‍රීන් කාඩ් දෙවනවා. ඒ කියන්නේ ඔයාව අපි කැමතියි අපිට ජොයින් කරගන්න කියලා එම්බසි හරහා කෙලින්ම ලංකාවට කියනවා මේ පුද්ගලයාට මෙහෙ එන්න ඕගොල්ලන්ගේ අවසර ලබා දෙන්න කියලා. ඊට පස්සේ අපි කෙලින්ම යන්නේ ජොබ් වීසා. ඊට පස්සේ ඉතින් වාගේ මුළු ජීවිතේම සුරලෝක ගෙවනවා වගේ ඔටු කිරි බීලා ඉන්න පුළුවන්. කෙලින්ම හඳේ තමන්ස. හද හොඳයි ඉතින්. හරි. ඊගාට මේ ටික එහෙම දැන් කරන්න පටන් ගන්න ඕනේ. මම මේ නෝට් එක තියාගෙන ඉන්නවා මේ කියා දෙන්න ඔය. හරි. අපි ඉතින් නෙට්වර්ක් ඉංජිනේරින් නෙවෙයි කරේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් නේ. ඉතින් ගෙදරට වෙලා ඉන්නවා. ඩුබායිදුත් නැහැ මොකුත් නැහැ. සාමාන්‍යයෙන් නෙට්වර්ක් ඉංජිනේර කෝස් එක කවුරුද කියක් විතර? අවුරුදු 4න් කර හැකි. ඊට අඩුව නෑ නේ. ඊට අඩුවට පුළුවන් ඉතින් ලාභ වඩුවේ හිලක් තියෙනවා. උණයි අය වගේ. ඔව් රෑ 12ට එතකොට software engineer කෙනෙක්ගේ සර් මේ software salary engineer ලංකාවේ මෙහෙමයි. ලංකාවේ සාමාන්‍යයෙන් trainers-ලට නම් ඒ කියන්නේ සාමාන්‍ය හොඳ උපාධියක් නෙවෙයි. ඩිප්ලෝමා එකකින් උඩ එකකට බිට් වගේ කරපු එකකට මුලින්ම 35න් වගේ පටන් ගන්නවා පඩිය. ඊට පස්සේ 50 වෙනවා. ඒ කියන්නේ මාස 6න් පස්සේ අපි ස්ථිර වුණාම 50න් පටන් අරගෙන ඊට පස්සේ කෙලින්ම 85 ලක්ෂ දෙක දැන් සීනියර් software engineersලා ඉන්නේ software engineer junior engineer software engineer associate software engineer ඊට පස්සේ senior software engineer ලොකුම එක්කෙනා senior කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 5කවත් experience එකක් තියෙන්න ඕන. දැන් මගේ යාළුවෙක් ඈ සර් සීනියර්ද? නෑ ඉතින් අපි මම software engineer කෙනෙක් වුණාට වැඩ කරන්නේ නැහැනේ මම. ඒතර මම දැන් ජොබ් එකකට ගියොත් මම දාමත් ජූනියර්. මොකද මට කම්පැනි එක්ස්පීරියන්ස් නැහැනේ. ටීචින් එක්ස්පීරියන්ස් ගන්නෙ නෑනේ ඒවට. මම අයින් වෙනකොට හිටියේ software engineer. ඒ කියන්නේ ජූනියර් ගෙන් software engineer වෙලා. associate කියන්නේ උඩ level එකට ගියේ නෑ senior වුණේ නැහැනේ. එතකොට දැන් මම අයින් වෙනකොට ගත්ත 1.20. සරට හොයන්න පුළුවන්ද ඒක මේ ක්ලාස් කරලා? ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා ඉතින් ඕගොල්ලෝ මත. ඔව්නේ. මොකද මේක මෙහෙමනේ ඒ 1.20 ගන්න අපි පැය 24ම මැරිලානේ ජීවිතයක් නැහැනේ අපිට වෙලාවක් නැහැ software engineering කියන්නේ 8-5 රස්සාවක් කරන්නේ නැහැ. හරිද? 8-5 රස්සාවක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට දෙන්නේ ඩෙඩ්ලයින් එකක්. ඩෙඩ්ලයින් එකක් කියලා කියන්නේ ඒගොල්ලෝ කියනවා අපි අපිට දෙන ක්ලයන්ට් එක කතා කරලා ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ගත්තට පස්සේ ඒගොල්ලෝ අපිට කියනවා මේ ප්‍රොජෙක්ට් එක මාස 3ක් ඇතුළත ඉවර වෙන්න ඕනි. මෙන්න ඔයගේ ටීම් එකට අපි ඒක බාර දෙනවා. බලේ මාස 3න් ඇතුළත ඕනි නම් මාසෙන් හරි ඉවර කර හැකි. මාසෙන් ඉවර කරොත් මාස 2ක් අපිට නිකන් ඉන්න පුළුවන්. හැබැයි මාස 3ට වඩා පැන්නොත් අන්න බඩු. ඉතින් බඩු බනිස්. ඔව්. software engineer නේද? ඈ? චනුක්ස් රෝ. ඔව් වැඩ කරනවා වර්චසා මං හිතන්නේ. වර්චසා හරි කොහෙද මතක නැහැ මම ජෝස්ලාද මන්දා. ඉතින් ඒ software engineer එතකොට software engineers එකේ මේක ඉවරද? මොකද්ද? මොකද්ද මේ? සර්ට තිබ්බනේ ඉතින් network engineering කරන්න. අන්න ඒකනේ.
ආයෙ තව ඩිග්‍රියක් කරන්නේ කොහොම මොකක්ද දන්නේ අපිට කෝ කාලයක් එක ඩිග්‍රියක් කිව්වලා රසාවක් කරලා හම්බ කරලා පාඩුවේ පැත්ත කරලා ඉන්න නැතුව අපිට ඊට පස්සේ ඒක කරලා වැඩක් නැහැ. එහෙම තේරුමක් නැහැ. ඕනනම් ආයෙ මාස්ටර්ස් එකට ඩිග්‍රියක් යන්න ඕනේ. තියෙනවනේ. ඔය ආයෙ නෙට්වර්ක් ඉංජිනේර එකක් කරන්න බෑනේ. ඒ දෙක දෙකක් නේ උත්තින් දෙකක්. නෙට්වර්ක් ඉංජිනේර සොෆ්ට්වෙයාර් නෑ ඉංජිනේර නෑ. ඒකට සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ඉතින් ඩිග්‍රිය තියෙන හින්දා මාක් කර ජොබ් එකකට ගියා. ඉතින් ජොබ් කරන්න අකමැති හින්දානේ මේ මෙහෙම ඉන්නේ. දැන් ජොබ් එකක් කරන්න මට මේ විතර ගෙදෙට්ටලා මේක කරන්න පුළුවන්ද? අපි ජොබ් කළා මම ජොබ් ඇති වෙන්න කරලා තියෙන්නේ. කරලා එපා වෙලා තමයි මේ අයින් උනේ. ඊට වඩා හොඳයි මං දන්න දේවල් ටික ඔයගොල්ලන්ට කියා දීලා මේ වැඩේ කරන එක. දැන් මම ජොබ් එක කරන්නේ නැතුව මේ ටියුෂන් කරපු එකේ පාඩුවක් වෙලා තියෙනවද දැන්? ඔයගොල්ලන්ට මොකෝ අහිතකර දේවල් ලැබුණද? නෑනේ. අපෝ දැන් නෑ මම හම්බෙලා තියෙන දේවල් වෙන කෙනෙක්ගෙන් ICT උගන්වපු කෙනෙක්ගෙන් හම්බෙලා තියෙනවද මම මේ කියලා දෙන දේවල්? අපෝ නෑ. කොහෙත්ම නෑ. දැන් ඒ හින්දා තමයි මම මේක තෝරගත්තේ. මොකද මං අතන හිටියනම් මේ නිකන් 10 කාමරයක් අස්සේ කම්පියුටර් දෙකක් මූණට දාගෙන ජීවිතයක් නෑ. එළි වෙනවා තේරෙන්නේ නෑ, රෑ වෙනවා තේරෙන්නේ නෑ, ගෙදර එන්න නැහැ, නිමාඩු නෑ, යාළුවොත් එක්ක ඉන්න නෑ. සල්ලි විතරයි යන්නේ. ඉතින් ඒ වැඩක් නෑනේ. account එකට සල්ලි වැටෙනවා. ඊට පස්සේ message එකක් එනවා සල්ලි වැන්න කියලා. ඉතින් හිතට සතුටුයි. හැබැයි ඒ සල්ලි වලට ගිහින් කණ්ඩ බෑ, වෙලාවක් නෑ. මොකටද එහෙම ජීවිත? ලොකු ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්, ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් software engineers වලට තියෙනවා ජීවිතයක්. ඒ වුණාට සෙන්සුරාදීරද එහෙම නිමාඩු ගන්න පුළුවන්. ඒ වුණාට මානසික පීඩනය වැඩි ළමයි. හරිද? බැනුම් අහන්න තියෙනවා සෑහෙන්න. මොකද අපේ ඔළුව රොබෝලා වගේ අපේ ඔළුව දුවන්නේ කෝඩින් අලුතෙන් මොකක් හරි ටෙක්නොලොජි එකක් ආවොත් අපි ඒක ඉගෙන ගන්න ඕනි. ලැන්ග්වේජස් අප්ඩේට් වුණොත් අපි ඒක ඉගෙන ගන්න ඕනි. නමුත් මේක එහෙම නෑනේ සිලබස් එක අප්ඩේට් වුණොත් විතරයි මම ඉගෙන ගන්න ඕනි. එහෙම නැතත් මට ඔයගොල්ලොත් එක්ක මෙහෙම හිනා වෙලා කතා බහ කරගෙන මේ ජීවිතේ ගෙනියන්න පුළුවන්. හැබැයි මං කියන්නේ ඒක නරකයි කියලා. ඒ මට උපාධියක් තියෙන හින්දානේ ළමයි මම මෙතන මෙහෙම ඉන්නේ බය නැතුව. උපාධිය තියෙන හින්දානේ මම පිළිගන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් ඒකයි මම කියන්නේ. මොකක් හරි අපේ පාත් එකට ළමයි අපේ පාත් එකේ අපිව පිළිගන්න දෙයක් අපි කරන්න ඕනි. ඒක සොෆ්ට්වෙයාර්ද නෙට්වර්කින්ද අතු ගන්නද හරි කමන්නේ. මොකද අපි මොකක් හරි දෙයකට එක්ස්පර්ට් කෙනෙක්නේ. එතකොට නිකන් මේ කොණ්ඩේ කපන මිනිස්සයා වුණත් ළමයි අපි කියන දේ පිළිගන්නවා. මොකද ඩිග්‍රියක් කියන එක ලෝකයේ සම්මත පිළිගන්න දෙයක්නේ. ඒ නිසා ඔයගොල්ලන්ටත් ඉතින් IT වලින් ඉස්සරහට යනවා නම් ඒක සොෆ්ට්වෙයාර් වේවා නෙට්වර්කින් වේවා Tamanට ඕනෑම පැත්තක් තියෙනවා. ඒ නිසා Tamanට මේ පැත්තෙන් යන්න තියෙන උපරිම යන්න ඔයා. එහෙම නැතුව ඔයා කවදාවත් ළමයි Taman කරන ඩිග්‍රියට කොච්චර පඩියක් හම්බ වෙනවද කියලා හොයන්න යන්න එපා. හරිද? පඩිය කියන එක ළමයි අංකයක් විතරයි. හරිද? ඒ අංකෙට ඔයාව අහු වුණොත්, ඔයා ඒ අංකෙට රැවටුනොත්, ඔයාට ජීවිතේ ළමයි විඳින්න හම්බ වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාලට තාම මේක තේරෙන්නේ නැහැ. දැන් ඒක අර මිනිස්සෙක්ට ඉස්සරහට යනකොට අපි උනත් පොඩි කාලේ හිතුවේ ළමයි සල්ලි තමයි හැමදේම කියලානේ. නමුත් සල්ලි වලට වඩා වැදගත් දේවල් ඔයාලට ජීවිතේ තේරෙනවා. ජීවිතේ සල්ලි නෙවෙයි වැදගත් කාලය. ඒක මතක තියාගන්න. කාලේ සල්ලි වලට ගන්න බෑ කියන්නේ අපි හැමදාම මේක තේරෙන්නේ නැහැ දැන් ඔයාලට. ඉතින් මේ ඒ හින්දා දැන් පඩිය ඇහුවට කමක් නැහැ. දැන් මම ඔයාලට කියන්නේ කි දැන් මගෙත් එක්ක ඔක්කොම යාළුවෝ දැන් ගොඩාක් මගෙත් එක්ක ඉන්න යාළුවෝ ගොඩක් රට ගොඩක් අය ඕස්ට්‍රේලියාවේ ඉන්නවා, සෑහෙන සෙට් එකක්, නිව්සීලන්ත ඉන්නවා, කැනඩා ඉන්නවා, ඇමරිකා ඉන්නවා, ඩුබායි ඉන්නවා. ඒකයි මම ඒගොල්ලෝ ගැන දන්නේ. ඊට පස්සේ අනිත් අය ලංකාවේ වර්චසා ඉන්නවා, WSO2 ඉන්නවා, මිලීනියම් IT ඉන්නවා. හරිද? ලංකාවේ දැන් තියෙන හොඳම කම්පැනි වල ඉන්නේ මගේ යාළුවෝ. ඉතින් මගේ සමහර යාළුවෝ ලක්ෂ 3.5 ලක්ෂ 4 පඩිය ගන්නවා. හරිද? දැන් මගේ ගෙවල් ගාව යාළුවෙක් ඉන්නවා. එයා ඩයලොග් Axiata එකේ software engineer. ඉතින් ඌ ගෙදර ධම්මයි කරන්නේ. කොරෝනා ආපු දවසේ ඉඳලම ඌ ගෙදර. ඌට 2.80ක් ගෙවනවා. හරිද? ඌ ඉතින් නිකන් ගෙදර ඉන්නට වැඩක් නැහැ. ඌ ඒත් 5ක් හම්බ කරනවා. ඌ 5ක් මාසෙට ලක්ෂයක් විතර හොයනවා. හැබැයි ඉතින් ජීවිතයක් නැහැ ළමයි. තාම කසාද බෙදලත් නැහැ. දැන් කෙල්ලත් උගෙන් අයින් වෙන්න කියලා. මොකද ඌට වෙලාවක් නැහැ කෝල් කරන්නවත් වැඩ. ඔව් කන්නඩි දාගෙන ඇස් වලින් කඳුළු එනවා. ඇස් දෙක පේන්නේ නැහැ. දවල්ට අවුවේ යන්න බෑ. හරිද? කාම්බර අස්සර වෙලා බඩවල් ඇවිල්ලා ඇවිදින්න බෑ. හවසට ජිම් එකට යන්න ඕනි. අර තෙල් ටික බහින්න. එහෙමයි. මොකද උන්ට දැන් ජොබ් එකෙන් අයින් වෙන්න බෑ. අයින් වුණොත් උන්ට වෙන කරන්න දෙයක් නැහැ. තේරුණාද? මොකද උන්ට දැන් ටියුෂන් කරන්නත් බෑනේ. උන්ට ඇවිල්ලා ටියුෂන් එකේ මොකද ටියුෂන් එකේ ළමයි හැප්පෙන්න දැනුම තිබ්බට බෑ. ඔයාට සාගරේ තරම් දැනුම තිබ්බත් ඕගොල්ලෝ දන්නවනේ ටියුෂන් කරන්න බෑ කියලා. මොකද ටියුෂන් කියන්නේ තනිකර ළමයි ඇවිල්ලා ගරිල්ලා ගේම් තියෙන්නේ. ඒක ඇවිල්ලා නිකන් මාර එකක් රස්තියාදු කමක් එක්කනේ යන්නේ ඒක. කියන්නේ කෑකෝ ගහලා හැප්පිලා කරලා තර්ජනය කරගෙන මේ පේනවනේ අපි කෑ ගැහනිලි තරගකාරයෝ ගොඩයි ආයතනත් එක්ක හැප්පෙන්න ඕනි ගුරුත් එක්ක හැප්පෙන්න ඕනි. ඉතින් ඒකයි වෙලේ වෙලා තියෙන්නේ. ICT කියලා සබ්ජෙක්ට් එකක් තිබ්බත් ඉතින් ඕගොල්ලෝනත් එහෙමයි. ටියුෂන් කියන එක ළමයි මූලික දේ කරගන්න එපා කවුරුවත්. මම උනත් එහෙම ආවේ නැහැ. මම ඩිග්‍රිය ගත්ත නිසා එක තැනකදී මට හිතුණා මම උගන්වනවා. මම දන්න දේවල් මට කියලා දෙන්න පුළුවන්. මම කියලා දෙන දේවල් මට තේරෙන්න කියලා දෙන්න පුළුවන්. මට උදාහරණ අරන් දෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක තමයි ළමයි මේක අප්ඩේට් උනේ. ඒ අප්ඩේට් එක තමයි ඕගොල්ලන්ට අර පළවෙනි දවසේ ඉඳලා මගෙන් වෙනසක් දැනුනේ. පළවෙනි පාඩමේ ඉඳලා ඕගොල්ලෝ විෂයට එහා ගිය දේවල් ඉගෙන ගත්තේ අන්න ඒ හින්දා.
මොකද ඕගොල්ලන්ට උගන්නන අනිත් අය software මයින් ගොඩක් අය කියන්නේ මම ඔයාලට කිව්ව එකයි ඉස්කෝලේ ගුරුවරුන්ට මොකුත් කියන්න එපා. මොකද ඉස්කෝලේ ගුරුවරයාට software engineering degree එකක් තිබ්බනම් එයා ඉස්කෝලේ උගන්නන්න යන්නේ නැහැ නේ ළමයි. එයා ගිහිල්ලා අර වගේ ලොකු පඩියකට වැඩ කරනවනේ නේද? ඉස්කෝලේ ගුරුවරට ගෙවන පඩිය වුණත් බලන්නකෝ. ඉතින් ඒගොල්ලෝ ලොකු එතකොට ළමයි කැපකිරීමක් කරනවනේ. ඉතින් ඒගොල්ලෝ ඒ මට්ටමින් ළමයි ඕගොල්ලන්ගේ සිලබස් එක ආවරණය කරන එක මම කියන්නේ ඇති. අපි ඇවිල්ලා ඒගොල්ලන්ට ගහනවා නම් ඒක හරි අසාධාරණයක්. මොකද අපි ඇවිල්ලා ළමයි ඩිග්‍රී එකක් කරලා මේක ඉගෙනගෙන සමාජයේ ඉඳලා මේකේ අප්ඩේට්ස් දැනගෙන ඔක්කොම දැනගෙන අපි කියනවනේ අපෝ ඉස්කෝලේ ගුරුවරු මොනවාද කරන්නේ බලන්නකෝ ඒගොල්ලෝ කියනවනම් එහෙම හරි නෑනේ. ඒකයි මාත් ඕගොල්ලන්ට හැමදාම කියන්නේ ඒගොල්ලන්ට මුකුත් කියන්න යන්න එපා. මම හැමදාම ඕගොල්ලන්ට කිව්ව දේ තමයි Tamanට වටින දේ තෝරගන්න. ඕගොල්ලෝ ඉස්කෝලේ පන්ති කිව්වහම මම කියන්නේ. ඒ ඉස්කෝලේ පන්ති එන්න වෙන්නේ නෑ. කමන්නේ. වටින දේ තෝරගන්නකෝ. හරි. එහෙනම් software engineer කෙනෙක් වෙනවා නම් වෙන්න අවුරුදු 3කින් වාට ලක්ෂකමාරක් ගන්න පුළුවන්. අවුරුදු 4ක් 5ක් ගියාම ලක්ෂ 3මාරෙන් උඩ පඩියක් ගන්න පුළුවන්. ඊටත් එහා project management software engineering කරලා වාට පුළුවන් project management කරන්න. project manager කෙනෙක් වුණොත් සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් 6ක් 10ක් වුණත් ලංකාවේ ලක්ෂ 12 ගන්න අය ඉන්නවා. හරිද? ඒවා ඉතින් හිතා ගන්නවත් බෑ. ඒගොල්ලෝ දැන් අපේ මිස් කෙනෙක් හිටියා. ඉරේෂා මිස් කියලා. එයාට ලක්ෂ 12ක් ගෙවුවා පඩිය. එයා project manager කෙනෙක්. එයා මාසෙට සැරයක් එයාගේ හස්බන්ඩ් එක්ක මාසෙට සැරයක් හැම රටකටම යනවා ළමයි. මාසෙට සැරයක් කොහේ රටකට ගිහිල්ලා එන්නේ. ඇමරිකාව, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත. ඉතින් මොනෝ කරන්නද දන්නේ වෙනින් 12ක පඩියකින්? අම්මා ලක්ෂ 12ක් නේ මාසෙටද? ඔව් මාසෙට. මෙහෙමනේ ඒගොල්ලෝ ලංකාවේ වැඩ කරාට ඒගොල්ලන්ගේ කම්පැනි පිට රටේ ඒවා. ඒවා ලංකාවේ ඉස්ටැබ්ලිෂ් කරලා තියෙන ළමයි. මොකද මෙහි වර්කින් කොස්ට් එක අඩුයිනේ. ඇමරිකාවේ පඩි ගෙවන්න යනවට වඩා ගොඩාක් අඩුයි ලංකාවේ කම්පැනියක් දාලා ඒගොල්ලන්ට මෙහෙන් අපෙන් වැඩ ගත්තොත්. ඒතකොට ඒ ඔක්කොම කම්පැනි පිට රටේ ඒවා. හරිද? ඒ පිට රට කම්පැනි මෙහි ඉඳලා වැඩ කරනවා. ඒගොල්ලෝ තමයි ඒතකොට ඒ රටවල් දෙක අතර කමියුනිකේට් කරගෙන යන්නේ. හරි. අපි දැන් ඉන්ටර්න්ෂිප් විදිහට වර්ක් කළොත් අපිට එක්ස්පීරියන්ස් ඇඩ් වෙන්න. ඔව් ඉන්ටර්න්ෂිප් වැඩ කරොත් එක්ස්පීරියන්ස් ඇඩ් වෙනවා. හැබැයි හැම දෙයකටම පිළිගත් සහතිකයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ software engineer කියන සීන් එකෙන් සර් යුරෝප් වලට කොච්චර හොයන්න පුළුවන්ද? පුළුවන් ඇමරිකාවල මාරු විදිහට පිළිගන්නේ හොදේ. ඒ කියන්නේ ඇමරිකන් වලට ගන්නේ පියෝ Java. අපි ඒ කියන්නේ අපි රටකට යනවා නම් ඒ රටේ මොන ලැන්ග්වේජ් එකද ස්පෙસિෆික් වෙලා තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. අපි මෙහි ඉඳලා මේ නිකන් ආතල් එකට ඩිග්‍රී කරාට වැඩක් නැහැ. ඔයාලට රට යනවා නම් ඒක වෙනම ඇම්බිෂන් එකක්. හරිද? එහෙමනම් අපි යන රට ගැන ස්ටඩි කරන්න ඕනේ. ඒ රටේ තියෙන ලැන්ග්වේජස් ස්ටඩි කරන්න ඕනේ. ඒ රටේ යූස් කරන ටෙක්නොලොජි මොනවද බලන්න ඕනේ. ඊට පස්සේ ෆ්‍රේම්වර්ක් මොනවද කියලා බලන්න ඕනේ. ඒ හැමදේම බලලා මෙහි ඉඳලා ඒ ටික ස්ටඩි කරන්න ඕනේ. ඊට පස්සේ අපි රටට යන්න ඕනේ. නැතුව ඉතින් වැඩක් නැහැ. දැන් ඔයා ඇමරිකන් යන්න ආසයි කියලා ඔයා මේ ඉගෙන ගන්නවා C# ඇමරිකාවේ C# නෑනේ. ගිහිල්ලා මොනා කරන්නද? රටකජු බදින්න තමයි වෙන්නේ. ඒ කියන්නේ එහෙමයි නිව්සීලන්ත වල වෙනම ලැන්ග්වේජ් එකක්. එහෙමයි ඕස්ට්‍රේලියන් වල වෙනම දෙයක්. දැන් ඕස්ට්‍රේලියන් වලින් IT වලින් යනවා නම් තේරුමක් නෑ දැන්. ඕස්ට්‍රේලියන් වල ගණන් ගන්න නෑ IT දැන්. මොකද IT අයින් කළා දැන්. නමුත් ඇමරිකන් වල තාම පිළිගැනීම දැන්. ඇමරිකන් කැනඩා තාම IT වලට යන්නේ. මොකද ඒ වගේ ලොකු රටවල් මොලේ මහන්සි කරන රස්සාවල් වලට තමයි එක දෙන්නේ. ඒකෙන් දැන් කොරියාව වලට එහෙම ළමයි ලංකාවෙන් මිනිස්සු යන්නේ. මොකද එහෙ මිනිස්සු එහෙ සාමාන්‍යයෙන් අතුපතු ගාන වැඩ කරන්නේ නෑ. ඕස්ට්‍රේලියාවෙත් එහෙමනේ. ක්ලීනින් තියෙන්නේ අංක 3ට. නම්බර් 1ම ක්ලීනින් නේ. නමුත් ඒ ක්ලීනින් වලටත් මිනිස්සු නෑ. මොකද උන් උගත්නේ. ඉතින් මෙහි මිනිස්සු තමයි එහි ගිහලා ඒ රස්සාවල් කරන්නේ. ඉතින් එහෙ හිතන්නකෝ එහි টয়ලට් එකක් හොදලා ලක්ෂ 2ක් හොයන්න පුළුවන් නම්. ක්ලීනින් ඕස්ට්‍රේලියන් වල ක්ලීනින් කරලා ලක්ෂ 2ක් කියන්නේ අපේ රටේ ක්ලීනර් කෙනෙක්ට රුපියල් 20000ක් නේ දෙන්නේ. ඒතර බලන්නකෝ ඒක 10 ගුණයකින් වැඩි වෙලා තියෙනවනේ ඒ රටට යනකොට. ඔව් නේද? එහෙම තමයි වෙන්නේ. සැලරි ස්කේල් එක වැඩි. හැබැයි සැලරි ස්කේල් එක වැඩි වෙනකොට ළමයි එක්ස්පෙන්සස් ස්කේල් එකත් වැඩි වෙනවා. දැන් එංගලන්ඩ් වල සාමාන්‍යයෙන් අපේ ලංකාවේ දැන් කොළඹ ඇවිල්ලා රුපියල් 10000ට බෝඩිමක් ගන්න පුළුවන් කියනකොට ටිකක් හොද සැප පහසුකම් තියෙන. එංගලන්තේ වගේ බෝඩිකමක් ගන්න යනවා අපේ සල්ලි වලින් රුපියල් 80000ක් මාසෙට. කෑම බීම නැතුව. ඒතර ඒක 8 ගුණයකින් වැඩි වෙනවා ඒ රටට යනකොට. හැබැයි ඒ වගේම පඩියත් 8 ගුණයකින් වැඩි වෙනවා. බලනකොට ළමයි පිටිපස්සේ හැරිලා අපි එකම දේ කරලා තියෙන්නේ. මෙහෙ ලක්ෂයක් අරගෙන 10000 බෝඩිමේ ඉන්නවා. එහෙ ලක්ෂ 10ක් අරගෙන 80000ක කාමරයක ඉන්නවා. එකම දේ තමයි ඉතින් වෙනස වෙන්නේ. අර වෙනස කරලා තියෙන්නේ රටේ එන්වයරන්මන්ට් එක හොඳයි, හීතලයි, ඉතින් හුලං වදිනවා, මිනිස්සු ලස්සනයි, සුදු පාටයි, හිම වැටෙනවා. ඔච්චරයි. අඩන්න සර් අපි සුදු වෙන්නේ නැහැ. ඕක තමයි වෙන්නේ ඉතින්. එහෙම තමයි. ඒතකොට සර් නිව්සීලන්ත වල වගේ නේවත් හොඳ නිව්සීලන්ත වල එහෙම යනවා නම් ඉතින් ටූරිසම් තමයි හොඳ ඉතින්. ටූරිසම් හොස්පිටලයිට් මැනේජ්මන්ට්. මොකද එහෙ අපිට IT එහෙම ටිකක් අඩුයි. IT නැතුව නෙමෙයි තියෙනවා. නිව්සීලන්ත වල ඔටෝමොබයිල් එහෙම යනවා නම් ඉතින් ඔයාලට ජපාන්, චයිනා, කොරියා ඒවට එපා යන්න. සර් නිව්සීලන්ත ටූරිසම් මොනවාද ඉගෙන ගන්න තියෙන්නේ? නිව්සීලන්ත වල යුනිවර්සිටි නැහැ. නිව්සීලන්ත වල තියෙන කොලෙජ්.
එතකොට අපි යනවා නම් කොලෙජ් එකකට යන්න ඕනේ. එහෙ ගියාම අපිට දැන් ටූරිසම් වල සම්බන්ධව හොඳම ඩිග්‍රීස් ෆොටෝග්‍රැෆි ඩිසයිනින් ඒ වගේ හොඳම ඒවා තියෙන නිව්සීලන්ත. ඒ රට අනුව ඒවා ඔක්කොම වෙනස් වෙනවා. සර් ෆොටෝග්‍රැෆි තියනවාද? ඔව් ඔව්. අට්ටනේ තියෙනවා. ඔය එහෙ ෆොටෝග්‍රැෆි ඊට පස්සේ සවුන්ඩ් ඉන්ජිනියරින්. ඒ වගේ අර පොඩ එන්ටර්ටේන්මන්ට් පැත්තට වැඩිව තමයි එහෙම රෝල් වල තියෙන්නේ. හරි අපි දැන් මේ යම් පාඩමට යමු. ඕවා ඉතින් කොහොම මම පන්ති වල කියන කතන්දර ඉතින්. software architecture කියන්නේ software engineers ලටමද? ඔව් ඔව්. software architecture කියන්නේ software engineering වල එක side එකක්. නේද? දැන් බාස් ගෙවල් හදන බාස් ඉන්නේ. පෙදරේරුවා. එයා ගේ හදනවා. හැබැයි plan එක අදින්නේ වෙන එක්කෙනෙක්නේ. නේද? ගෙදර plan එක හදන එක්කෙනාම බාස් විදිහට එන්නේ නැහනේ. ඒ දෙන්නේ. නමුත් දෙන්නම කරන්නේ එක මූර්තිය නේ. දෙන්නම ගේ හදන එකනේ කලේ. ඒ වගේ තමයි ආකිටෙක්චර් කියන්නේ software එකේ design එක හදන කෙනා. ඒගොල්ලන්ටත් ලොකු පඩියක් තියෙනවා. මොකද ආකිටෙක්චර් එක මතනේ ඩෙවලොපර්ස්ලා වැඩ කරන්නේ. හරි. ඔව් මේ ඉන්ටර්න්ෂිප් කරන ඒවා CV වලට ඇඩ් වෙනවා. ඔයා ඉන්ටර්න්ෂිප් කරාම දාන්න ඒවා. ඒවා CV වලට දාලා තමයි මොකද ඔයාලා රට එහෙම යනවා නම් ආයි වෙනම කාරණාවක් හොදේ. ඔය රට යන්න අයිඩියා හැම තියාගෙන ඉන්න අය බොරුවට අයිඩියා තියාගෙන ඉන්න නෙවෙයි. ඇත්තටම අයිඩියා තියාගෙන ඉන්නව නම් නිකන් ෆ්‍රී වෙලාවක කතා කරන්න මම ඒගොල්ලන්ට කියලා දෙන්නම් ක්‍රම. මොකද ඔයාට A level O level ලියලා ළමයි දවසක්වත් නිකන් ඉන්න බෑ. මොකද රට යනවා නම් වෙනම තියෙනවා ස්ටේට් මේ SOP කියලා එකක්. ඒ SOP එක හදන්න ඕනි අපි. Statement of purpose. පස්සේ කියන්නේ ඒ වගේ පස්සේ කියලා දෙන්නම්. එතකොට ඔයාලට නිකන් ඉන්න බෑ. ඔයාට O level ලියලා මාස 3ක් නිකන් ඉන්න පුළුවන්. A level ලියලා මාස 6ක් වගේ නම් නිකන් 6ක්ද මන්ද 6කුත් බැයිද 6ක් වගේ ඉන්න පුළුවන් නිකන්. අර mind relax කියලා. නැත්නම් සමහර අය අවුරුද්දක් දෙකක් ගෙදර ඉඳලා ඊට පස්සේ රට යන්න හදනවා. එතකොට අවුරුදු දෙක නිකන් හිටිය කියලා රට ගන්නෙ නෑ. ඒක බලන්න. මොනවද කරන්න ඕනේ? ඒවට ඉතින් මොනවා හරි ඒ රට පිළිගත් පාඨමාලා කරලා තියෙන්න ඕනේ. ඒ සහතිකේ මෙහෙන් අපි මොකෙන්ද ෆොරින් මිනිස්ට්‍රි එකෙන් අපි ඒ කරපු හැම කෝස් එකකම සහතික සර්ටිෆයි කරගන්න ඕනේ. ඒතර ෆොරින් මිනිස්ට්‍රි එක සර්ටිෆයි කරන්නේ ලංකාවේ රාජ්‍යයේ අනුබද්ධිත ආයතන වලින් කරපු කෝසස් විතරයි. ඊට පස්සේ සර්ටිෆයි කරපු ඒවා අපි කොපීස් ඔක්කොම අපි යවන්න ඕනේ එම්බසියට. ඒ එම්බසිය මේක ලංකාව පිළිගත්තනේ කියලා අපිට අවසර දෙනවා. ඒ කියන්නේ ඔය දැන් ඔය ලෙවල් ඉවර වෙච්ච කට්ටිය එහෙම ආතල් එකට එහෙ දාන ඇඩ් මෙහෙ දාන ටීවී ඇඩ් දැකලා කෝස් කරනවනේ. ඔය කල්ලි වෙලා ඔය සහතික සර්ටිෆයි කරගන්න බැරුණොත් එහෙම උන්ගේ හීනේ එතනම ඉවරයි. ඔය අපි ආතල් ගන්නේම තමයි දවසක ළමයි අපිට ආයි බෝතල් වෙලා හම්බ වෙන්නේ. එතකොට ඔය රජයේ පිළිගත් ඒවා තමයි නේද සාමාන්‍යයෙන් පිළිගන්නේ එම්බසි වලින්. ඔය NVQ නම් ඕනිම ගොඩාක් ආයතන රජයට සම්බන්ධයිනේ. රජයේ ලියාපදිංචි ආයතනයක් නම් අවුලක් නෑ. එතකොට ෆොරින් මිනිස්ට්‍රි එක ලියාපදිංචි ඈ NEQ පිළිගන්නවා. සර් NIBM එක පිළිගන්නවනේ. ඔව් ඒවා ඉතින් කොහොම සෙමි ගවර්න්මන්ට් නේ ලංකාවෙන් භාගයක් ඉතුරු ඒවා අයල. හරි. දන්නේ නැහැ කියවුවා. හරි ඉතින් ඕවට තව අවුරුද්දයි මාස 6ක් තියෙනවනේ ඕව අහගන්න. කොහොම ඉන්නකො. මම මේ රට ගිහින් ඇවිල්ලා ඕස්ට්‍රේලියාවෙනුත් එන්නත් කියලා මම මේ නොගිහින් හිටපු මිනිස්සෙක් ඉතින් ඒකයි මම ওই ටික දන්නේ. මොකද මට ඔක්කොම ඇවිල්ලා ඕස්ට්‍රේලියාව වලින් ඇවිල්ලා කතාත් කරලා හැමදේම වීසත් ඇහිල්ලා මං ගියේ නෑ. අයියෝ. එහෙම තමයි යන්නේ ඉතින් බැදීම් ශක්තිමත් වෙනකොට ඉතින් යන්න හිතෙන්නේ නෑනේ අපිට ගිහිල්ලා සතුටින් අපි කොහොමද ඉන්නේ ඉතින් ගෙදර අය මතක් වෙනවනේ. සර් ෆැමිලි එකත් අරන් යන්න පුළුවන්. ෆැමිලි එකත් අරන් යන්න පුළුවන්. එහෙම අරන්න පුළුවන්. ඕගොල්ලෝ වගේ අපි කොළඹ හිටියේ නම් නිකන් එහෙම නෙවෙයිනේ අපිට ඊට වඩා දේවල් තියෙනවනේ. ඒවා ඔක්කොම දාලා එහෙම යන්න බෑ. අපි හැල්ලා අර විස්තෘත පවුල්. මහ පවුල්. ආසෝ. අද ගියා නම් අපිට සර් නෑනේ. ඒ යන්නේ නැතුව ඒ ආව පොත එහෙම මට එවනවා පොතක් ඒගොල්ලෝ. ඒ පොත ASCII ටියුට් එක ඔතාගෙන ඇවිල්ලා තමයි මම පළවෙනියටම පන්ති පටන් ගත්තේ. මට අවස්ථා දෙකයි ගන්න තිබ්බේ. එක්ක ඕස්ට්‍රේලියා එක්ක ටියුෂන්. සර් හිතනවාද සර් ඕස්ට්‍රේලියා ගියාට වඩා මෙහෙ දෙයක් කරගත්තා කියලා? ඔව් ඉතින් දැන් කසාද විතර මේ ළමෙක් එහෙමත් ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ ගියා නම් දැන් පස්සේ දුදු ඉන්නේ. අන්න ඒකේ වටිනාකම. නැත්නම් දැන් මම ජීවිතයත් මොන පිස්සුවක්ද දැන් මේ මාසෙට අවුරුද්දක් කරනවා ළමයාට ඕස්ට්‍රේලියාවට නම් එහෙම දැන් සුද්ධියෙක් එක්ක ඉඳලා කොරෝනාත් හදාගෙන බුදුහාමෝ ඒ පොඩ්ඩක් වටේ බල ඕකේ වටපිටාව මාරම සීන් එකක් සර් ඒක නම්. අම්මෝ එහෙම තමයි ඉතින් කැප කරන ඊගාව يعني කැප කරන විකල්පයේ මත ඊගාව තියෙන නේද හොඳම විකල්පය අර අවස්ථාවේ අනාගතේ තීරණය වෙන්නේ. හරි දැන් අපි යන් එන
ළමයි ටිකක් දැන් යනවා මේවා YouTube දාන්න වෙන්නේ නැහැ මේ වීඩියෝ එක YouTube දාන්නට දාන්න වෙන්නේ ඔබගේ අනාගත රට යන්නේ සීනේ සබා කරගන්න මේක බලන්න සර් එහෙම දාන්න සර් views එයි. එහෙම දාන්නද කට්ටියෙන් බලයි. මේ දැන් GSM ඉවරයි අපි යන් අද පාඩමට දැන් ඔයාලගේ පාඩමේ ඔන්න මේ ඔය කියන කාරණා ටික දැන් ඔක්කොම ඉවරයි දැන් ADSL GSM CDMA ඔය ඔක්කොම ටික ඉවර වෙලා ඔන්න අපේ පාඩමේ දැන් අපි නියම හරය තියෙන තැනට එනවා අපේ සිලබස් එකේ ආය දවසක් කතා කරමු ඔයාලට ඒවා කියලා දෙන්නම් මොනවද කරන්න ඕනේ අපි කියලා. මොකද තව ගොඩාක් ඒවා හදාගන්න තියෙනවා ඉංග්‍රීසි එහෙම. O level ඉංග්‍රීසි එහෙම නැත්නම් ඒවා අනිවාර්යෙන් ආය දාලා ඒවා ලියන්න ඕනේ නැත්නම් අපිට යන්න හම්බ වෙන්නේ නැහැ. ඉංග්‍රීසියට මොනවා වගේ ඉස්ස ඕනේ? ඉංග්‍රීසි ඕනේ ඉතින් දැන් මොකද IELTS කරන්න ඕනේ ඒවා. IELTS කරගන්න බැයි නම්. සර් මම බැලුවා මේ ඕස්ට්‍රේලියාවට යන්න IELTS නැතුව මාසයකට 80000ක් ගෙවලා ඒ කෝස් එක කරන්න ඕනේ. නවලෝක කොලෙජ් එකේ කරන්න ඕනේ මාස 6 කෝස් එකක්. ඔව් එහෙම නැත්නම් ඔයා එහෙ ගිහින් කරන්න ඕනේ. එතකොට ලිවිං ඔය කොස්ට් එකකින් එක කරන්න ඕනේ. අන්න හරි සර්. ඔව් ඒ 6 කළා ඔයා එක්සෑම් එක පාස් වුනේ නැත්නම් තව 6ක් කරන්න ඕනේ. ඔව් සර් නැත්තම් කරන්න බැරුණොත් ලංකාවට තමයි. ඊට ඉඳන් වාසික කාලා පුතිලා. අර කවුද නිසාර් රෑ 12ට මේ සර්වර්ස් මාරු වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් කනෙක්ෂන් වල ඒක කරනවා. මොකද දන්නවද ඒක කරන්නේ? ඔයාට ඩේ ටයිම් සහ නයිට් ටයිම් ඩේටා දෙකක් නෙන්නේ. ඒතකොට ඩේ ටයිම් බල්ක් එකකින් දැන් මේ තියෙන්නේ මේ භාජන දෙකක්. මේ භාජනයේ තියෙන ඩේ ටයිම් මේවා. මේ භාජනයේ තියෙන නයිට් ටයිම්. ඒතකොට රෑ 12ට ඔයාට ඩේ ටයිම් වලින් එන ඩේටා ටික ඒගොල්ලන්ගේ මෙහි තියෙන මේ පුරවපු වතුර වගේ. ඉතින් මේකෙන් මෙතෙන්ට මාරු වෙන්න එපා. ඉතින් මොකද දන්නවද කරන්නේ? මේ බටේ ගලවලා මේ ටැංකියට ගහනවා. දැන් ඔයාට මේ ටැංකියෙන් තමයි වතුර එන්නේ. එතකොට ඔයාගේ මෙන්න මේ කියන සර්වර්ස් දෙකේ මාරුව තමයි සිද්ධ වෙන්නේ. රෑ 12ට සර්වර්ස් මාරු වෙනවා. දෙකකින් එන්නේ. නැත්නම් ඒගොල්ලන්ට ළමයි කොහොමද ඔයාගේ හරියටම ඔයා යූස් කරන බයිට් ප්‍රමාණය දැනගන්නේ? මොකද ඔයා රෑ 11:59ටත් YouTube එකේ වීඩියෝ එකක් බල ඉන්නවා. වීඩියෝ එක ඉවර වෙන්නේ 12:30ට. දැන් එකම වීඩියෝ එක එකම IP එක. නමුත් ළමයි මේ වතුර බට දෙක මාරු වුණාම 11:59 වෙනකන් ගිය ඩේටා ටික මෙතෙන්ට යනවා. එතන ඉඳලා ගිය ඩේටා ටික මෙතනින් යනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට හරියටම බලා ගන්න නම් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා සර්වර් එක මාරු කරගන්න. ඒ හින්දායි රෑ 12ට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කට් වෙලා ආයෙ රීකනෙක්ට් වෙන්නේ. ඔය සර් ගේමින් ඩෙවලොපර්ස්ලාට ලොකු ප්‍රොබ්ලම් තියෙනවා කියන්නේ. ඔව් ගේමර්ස්ලටත් ඒ වෙලාවට මේ තප්පර ගානක ඩිලේ එකක් එනවා. උන් දැනගෙන ඒකෙන් ගොඩක් අය ගහන්නේ. 12 වෙනකොට ගහක් මුලකටවත් වෙලා ඩවුන් දාගෙන ඉන්න ඕනි. සමහරුන්ට එහෙම වෙන්නේ නැත්තේ නෑ වෙනවා. නෙට්වර්ක් ස්පීඩ් එක ස්පීඩ් නම් හරි නෙට්වර්ක් ටවර් 3-4ක් තියෙනවා නම් තප්පර ගානකදී ඒකට ටක් ගාලා කරනවා. දැන් අපිට එහෙම එක ටවර් එකයිනේ තියෙන්නේ. අනිවාර්යෙන් අපිට ඩිලේ වෙනවා. හරි ලියාගන්න මාතෘකාව දත්ත සම්ප්‍රේෂණ විදි. සර් LTE ගැන කරාද? ඔව්. long term evolution කියලා ලියාගන්න කිව්වේ. සර් ඒක ගැන මේ විස්තරයක් එහෙම නැන්නේ. නෑ නෑ එහෙම නෑ. මේකට ඉංග්‍රීසියෙන් කියනවා data transmission. data transmission mods. ඉංග්‍රීසි වචන තියාගන්න. ඒතර Google search කරන්න පුළුවන්. හරි දත්ත සම්ප්‍රේෂණය. දැන් උතනදී අපි ඉගෙන ගන්න ඕනි මොකක්ද සම්ප්‍රේෂණය කියන්නේ. දැන් දත්ත කියන එක අපි දන්නවනේ. නේද? data කියලා කියන්නේ අපි දන්නවා. data කොහොමද තියෙන්නේ? data කියන්නේ මොනවද? අපි හොඳටම දත්ත කියන වචනේ ගැන අපි දන්නවා. නමුත් සම්ප්‍රේෂණය කියන වචනේ ගැනනේ අපි දන්නේ නැත්තේ. සම්ප්‍රේෂණය වෙනවා කියලා කියන්නේ මොකක්ද? සම්ප්‍රේෂණය වෙනවා කියලා කියන්නේ
එක ස්ථානයක තියෙන දත්තයක් තවත් ස්ථානයකට ගමන් කරනවට ළමයි. දැන් මේ මගේ තැන ඉඳලා ඕගොල්ලන්ට දැන් මම මේ උගන්වන දේවල් හම්බ වෙනවනේ. එහෙනම් අපි දෙන්න අතර දැන් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙනවා. සම්ප්‍රේෂණය වෙන දත්තයක් සම්ප්‍රේෂණය වෙන ක්‍රමයක්. එහෙනම් එහෙම දත්ත සම්ප්‍රේෂණය වෙන ආකාර මොනවද? විදි ටයිප්ස්. එක තැනක ඉඳලා තව තැනකට දත්තයක් සම්ප්‍රේෂණය වෙන්න මොන කොච්චර ආකාර තියෙනවද? හරි. මේකට ළමයි අපි එක එක මාධ්‍යයන් භාවිතා කරනවා. මේ එක තැනක තියෙන දත්තයක් තව තැනකට ගෙනියන්න විවිධ මාධ්‍යයන් මීඩියා. අපිට පුළුවන් ගුවන් විදුලි තරංග භාවිතා කරන්න. අපිට පුළුවන් ෆයිබර් ඔප්ටික් වයර් එකක් භාවිතා කරන්න. අපිට පුළුවන් ඇන්ටනා වයර් එකක් පාවිච්චි කරන්න. අපිට පුළුවන් ඉන්ෆ්‍රාරෙඩ්, අපිට පුළුවන් වයිෆයි, අපිට පුළුවන් නිකන් සාමාන්‍ය වයර් එකක්. මේකේ ඕනෑම ක්‍රමයක්. අපිට පුළුවන් ඕනනම් චන්ද්‍රිකා තාක්ෂණය. මේ ලෝකේ අපි දකින්න ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා එක තැනක ඉඳන් තව තැනකට අපිට දත්තයක් ගමන් කරවන්න පුළුවන්. හරි. එහෙම පළවෙනි ක්‍රමයට අපි කියනවා ඒකපත දත්ත සම්ප්‍රේෂණය. ලියාගන්න. ඒකපත දත්ත සම්ප්‍රේෂණය. ඒකපත දත්ත සම්ප්‍රේෂණය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සිම්ප්ලෙක්ස්. සිම්ප්ලෙක්ස් data transmission. ඒකපත කියනකොටම අපිට තේරෙනවනේ එක පැත්තයි එක පතයයි කියලා. පතයක් කියන්නේ මාර්ගයක්නේ. ඒකපත දත්ත sannivedanaya. අර සර් වෝකි ටෝකි එහෙම අදාළ වෙන්නේ ඇහෙන්නේ? වෝකි ටෝකි එහෙම අදාළ වෙන්නේ නෑ නෑ. අනිත් එකට. ටීවී රේඩියෝ හරි. අපි රූපෙත් අරගෙන මෙයා. පැහැදිලි වෙන්න. හරි සිම්ප්ලෙක්ස්. මේකෙදි කියන්නේ එක පැත්තකට පමණයි. හරිද? එක පැත්තකට විතරක් දත්ත ගමන් කරනවා. අපි ලියාගමු ළමයි නිර්වචනය. දත්ත යවන්නාගේ සිට ලබන්නාගේ දක්වා දත්ත යවන්නාගේ සිට ලබන්නාගේ දක්වා එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය සිදුවීම. ඉරක් ගහගන්න. එක් දිශාවකට පමණක්. රූප සරහනක් ඇන්දත් කමක් නැහැ. ටියුට් එක හම්බුනාම ටියුට් එකේ ඒවා තියෙනවා. ඒකට කමක් නැහැ. ටියුට් එකේ තිබ්බට මෙන්න මෙහෙම එක දිශාවකට පමණයි. මේක ඉතින් ක්ලයන්ට් කියලා ලියා ගන්න. ක්ලයන්ට් යවන කෙනා මේක සර්වර් කියලා දාගන්න. මේ අන්තර්ජාලයෙන් ගත්තොත් කොහොමයි? ඉතින් මේ විදිහට දැන් ඔය කම්පියුටර් දෙකක් අතරනේ. නැතොක ඇත්තටම වෙන්නේ මෙන්න මෙහෙම. දත්ත සම්ප්‍රේෂණය සිදු කිරීමද? ඈ? දත්ත සම්ප්‍රේෂණය සිදු කිරීමද?
සිදු කරයිද? දත්ත සම්ප්‍රේෂණය වූ සිදුවීම. හරි මේකට ඇත්තටම උදාහරණ එන්නේ මොනවද? ටීවී රේඩියෝ. දැන් ටීවී එකයි රේඩියෝ එකයි අපි බලන්නේ එහෙමනේ. අපිට පුළුවන් ද ටීවී එකේ ඉඳලා දෙරණට හිරු එකට මැසේජ් යවන්න. ටීවී එකේ ඉඳලා රේඩියෝ වලට යවන්න රේඩියෝ එකට යවන්න බෑ. ඒගොල්ලෝ එවන එකක් බලලා පාඩුවේ ඉන්නවා මිසක් අපිට බෑනේ තොරතුරු යවන්න ඒගොල්ලන්ට දත්ත තොරතුරු. එහෙනම් අපි ටීවී රේඩියෝ බලනවට කියන්නේ ඒකපද දත්ත සම්ප්‍රේෂණයක්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සම්ප්‍රේෂණාගාරයේ ඉඳලා අපිට ඒගොල්ලෝ දත්ත එවනවා. අපි ඒවා බලලා සැනසෙනවා. එන ඒගොල්ලන්ගේ සම්ප්‍රේෂණ ක්‍රමයට ඒගොල්ලෝ භාවිතා කරන්නේ ඒකපද දත්ත සම්ප්‍රේෂණය. හරිද? ලියාගත්තද? සර් ටීවී එකක් ගත්ත පට්ට නෙට්වර්ක් යන්නේ සර්. මොනවාද? ටීවී ඔය channel name ඒව ඉතින් වයර් වලින් නෙවෙයිනේ යන්නේ. ඒ කියන්නේ සර් ඒවර ලොකු රවුම් තියෙන ඒවෙන් තමයි ගහන්නේ සම්ප්‍රේෂණය. මේ සැටලයිට් ටීවී මම ඒවා ටීවී how to working antenna කියන කාරණාව මම කියලා දෙන්නම්. දැන් ප්‍රධාන වශයෙන් මෙන්න මෙහෙම මේ සැටලයිට් ටෙක්නොලොජි ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්මිෂන් මෙතන ඇන්ටනාවේ තියෙන්නේ ඇන්ටනාවෙන් තමයි යවන්නේ මේ. ඒ ඇන්ටනාවෙන් යවන එක තමයි අපේ ඇන්ටනාවෙන් අපි අල්ලගන්නේ. සර් ඒ කියන්නේ ඔය තරංග වලින් යවන ඒවා වල data යන්නේ නැද්ද? නෑ ඩේටා එකක් නෙමෙයි නේවැ යන්නේ. ඒක වෙන වේව් එකක්. මේ ඇනලොග් ටීවී, ඉම්පාරට් ටීවී, ඩෙකෝඩර් ඔය ඔක්කොම ඇන්ටනාවෙන් අල්ලනවා. මෙහෙන් මේ කන්දක් උඩ ඉඳන් එවනවා. ඒ ඇන්ටනාව වැඩ කරන විදිය, චන්ද්‍රිකා වැඩ කරන විදියත් මම පෙන්නන්න. මම ඔයාලට කිව්වේ ඒකයි මොකද මේ පාඩම ඉගෙන ගන්න එකේ අපිට අර විභාග ප්‍රශ්නෙම විතරක් නෙමෙයි. මොකද විභාග ප්‍රශ්නෙට මේවෙන් එන්නේ නැහැ. විභාග ප්‍රශ්නේ එන්නේ IP address වලින්. මේවෙන් ඔය MCQ එකක් දෙකක් ආවොත් විතරයි. නමුත් මේ පාඩමෙන් තමයි අපිට මේ මාර විදිහට මේ සමාජයට අවශ්‍ය කරන දැනුම ගන්න පුළුවන්. මොකද අපි නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. ඒක හරි වටිනවා මේ පාඩම. හරි අපි යන් ඊගාවෙකට ඒකපද දත්ත සම්ප්‍රේෂණයෙන් පස්සේ අංක 2 දිවිපත දත්ත සම්ප්‍රේෂණය. ඒකට අපි කියනවා දිවිපතනේ half duplex data transmission. දැන් මේක අර්ධ දීපත නෙවෙයිනේ. එහෙම කියන්නත් පුළුවන්. half කිව්වහම අර්ධනේ. අර්ධ දිවිපත දත්ත සම්ප්‍රේෂණය. ඕන එහෙම දාගන්න කමන්නේ. half එකේ තේරුමක් දාගන්න අර්ධ දිවිපත දත්ත සම්ප්‍රේෂණය. හරි ඒක තේරුම දිශාවන් දෙකටම
දත්ත සම්ප්‍රේෂණය දිශාවන් දෙකටම දත්ත සම්ප්‍රේෂණය වන නමුත් ගැටලුවක් තියෙනවා. වන නමුත් එක් අවස්ථාවකදී එක් දිශාවකට පමණක් එක් අවස්ථාවකදී එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය වේ. ආයි කියන්නම්. දිශාවන් දෙකටම දත්ත සම්ප්‍රේෂණය වන නමුත් එක් අවස්ථාවකදී එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය වේ. එතනත් ඔයාලට පුළුවන් ඊතලේ මෙන්න මේ විදිහට ගහ ගන්න. දෙපැත්තටම එතකොට ත්‍රිකෝණය එනවා ළමයි. හරිද? ඉස්සෙල්ලා තිබ්බ එක පැත්තයිනේ මේකේ ඔය විදිහට එනවා. ඉතින් මේවට උදාහරණයක් තමයි අපිට තියෙන්නේ walkie talkie එක. සර් වෝකි ටෝකේට සල්ලි දාන්න ඕනේ නැද්ද? නෑ walkie talkie එකකින් දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ ඒගොල්ලෝ ඒ අදාළ ප්‍රදේශයේ සංවේදනය කරනකොට ඒගොල්ලෝ channel එකක් හදනවා. FM frequency එක අර hotspot එකක් දානවා වගේ. ඒ channel එකට අපි අර walkie talkie එකේ තියෙන radio frequency වලින් ඒ channel number එක කනෙක්ට් කරගන්නවා. කනෙක්ට් කරගත්තාම අපි කතා කරන ඒවා ඒ අදාළ මේ FM එක ඕපන් කරපු මධ්‍යස්ථානයේ හරහා තමයි එන්නේ. ඒක අර දැකලා තියෙනවද ආමි එකේ කට්ටිය අර පිටේ බෙදගෙන යන්නේ. ඔව් සර්. walkie talkie how to work. එතකොට walkie talkie වලදී ළමයි එක පැත්තකට දත්ත යනකොට අනිත් පැත්තෙන් දත්ත එන්නේ නැහැ. ඒකනේ walkie talkie වලදී කතා කරද්දී අර ඕවර් කියලා කියන්නේ. ඒ ඕවර් කියන්නේ මම කතා කරලා ඉවරයි. දැන් ඔයා කතා කරන්න. එයා කතා කරලා කියනවා හරි මං එන්නම් දැන් ඕවර්. කියන්නේ එයා ඉවරයි. මොකද මේ වචනේ ඇහෙන්න කලින් අපි කිව්වොත් මොනවා හරි වැඩක් නැහැ. ඒක යන්නේ නැහැ. හරිද? මේ තියෙන walkie talkie දැන් මේ frequency එක. මෙතනින් අපිට ඒගොල්ලන්ගේ සංඛ්‍යාතය අල්ලන්න පුළුවන්. සිග්නල් ඔක්කොම මේකෙත් පෙන්නනවා. හරිද? අපි වීඩියෝ එකක් ගත්තොත් walkie talkie වලදී එහෙම අපිට complete හරි වීඩියෝ එකක් නන්නේ. හරිනේ turn on radio turn කියන්නේ tune කරන්නලු එයාගේ signal එකට. Also the volume switch to be careful. Once the radio is on, select the right channel. Radio එක on නම් හරි channel එක ගත්ත හැකිද? normally opposite the on off switch. එච්චරයි. This is called the PTT or press to talk button. PTT කියන්නේ press to talk button. ඒ කියන්නේ button එක press කරලා විතරයි කතා කරන්න ඕනේ. සේනෝට පොලිසියත් ඕනේ පාවිච්චි කරන්න. ඔව් ඒ පොලිසියත් ඒ අදාළ නගරයේ පොලිසිය ඒගොල්ලෝ ඒ channel එක හදාගෙන තියෙන FM channel එක. අසර call of duty නෝවෙන් එන්නදී. ඔව් ඔය නැවුවල තියෙන්නෙත් එහෙමයි. ඉතින් FM එක කියන්නේ රේඩියෝ එකක් තමයි ඔන්න වෙන්නේ. ඒකට කනෙක්ට් කරගත්තාම හරි. අපි අදාළ වැඩේ වෙනවා. හැබැයි ඉතින් දුරට යන්න බෑ. ඒ අදාළ කිලෝමීටර් ප්‍රමාණය ඇතුළේ විතරයි. ඒක කරන්න වෙන්නේ. හරි මම walkie talkie කියලා උදාහරණයක් දාගන්න. එහෙනම් තුන්වෙනි විදිය මේක walkie talkie විතරමයි තියෙන්නේ හොඳේ. පූර්ණ දිවිපත. පූර්ණ දිවිපත දත්ත සම්ප්‍රේෂණය. ඒකට අපි කියනවා දැන් පූර්ණනි full duplex. full duplex transmissions. පූර්ණ දිවිපත දත්ත සම්ප්‍රේෂණය
ෆුල් ඩුප්ලෙක්ස්. ඒකෙදි ඔයාලට ඊතලේ අදින්න වෙන්නේ ඊතල දෙකකින්. හොඳේ. එක පැත්තකටත් යනවා අනිත් පැත්තටත් එනවා. එකම වෙලාවේදී දෙපැත්තටම දත්ත sannivedanaya වෙනවා. දැන් ඔය මේ මොකද්ද? එතකොට සිග්නල් අල්ලන්න බෑනේ පිටින්. දැන් ඔය සිග්නල් ඒ හින්දානේ ළමයි walkie talkie හැක් වෙන්නේ. දැන් ආමි එකේදී walkie talkie වලින් පාවිච්චි කරද්දී අනිත් පැත්තේ ඉන්න LTT එකේ අයත් ඒ channel search කර කර බලලා ඒගොල්ලන්ගේ channel එක අල්ලනවා. රේඩියෝ channel අල්ලන්නේ අපි එහෙමනේ ළමයි. ඔහේ අරක කරකවනවා අහුවෙන channel එකේ නතර කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ channel මාරු කර කර ඒ කියන්නේ පණිවිඩයක් කිව්වත් කාණ්ඩ වලින් කණ්ඩාංක වලින් කියන්නේ රහස් කේත වලින් ඒගොල්ලෝ walkie talkie වලදී තොරතුරු මාරු කරගන්නේ. මොකද walkie talkie කියන්නේ ළමයි සාර්ථක මාධ්‍යයක් නෙවෙයි. ආරක්ෂිත මාධ්‍යයක් නෙවෙයි. ඒක එහෙම තමයි දැන් ඔය පොලිසිය ඔය ගොඩාක් ෆිල්ම් වල තියෙන්නේ. පොලිසිය channel එක හොයාගෙන ඒගොල්ලෝ වාහන වල ඉඳලා ඒ පොලිසිය පණිවිඩ අහගන්නවා. එහෙම නෙවෙයි. එහෙම තියෙනවා. ඒක sannivedana මාධ්‍යයක් එච්චරයි. ඒක ආරක්ෂිත සංවේදන මාධ්‍යයක් නෙවෙයි. පූර්ණ දීපත ඒකෙදි ලියා ගන්න එකම අවස්ථාවේදී දිශාවන් දෙකටම දත්ත සම්ප්‍රේෂණය සිදුවේ. එකම අවස්ථාවේදී දිශාවන් දෙකටම දත්ත සම්ප්‍රේෂණය සිදුවේ. මොකක්ද ඉතින් අපිට ඕකට ගන්න තියෙන එකම උදාහරණය? ජංගම දුරකථන නැත්නම් දුරකථන. බේනවනේ ලෝකේ තියෙන මීඩියා එතකොට ටීවී රේඩියෝ ඒකපත වෙනකොට walkie talkie අර්ධ දිවිපත වෙනකොට දුරකථන සහ අපේ මේ භාවිතා කරන අන්තර්ජාලය ඇතුළු අනිකුත් සෑම දෙයක්ම පූර්ණ දීපත ගණයට වැටෙනවා. ඉතින් මෙන්න මේ තුන ඇතුළේ මේ ලෝකේ සියලුම උපාංග ටික තියෙන්නේ ළමයි. දැන් ඒතර වලට ඕනෑම උපාංගයක් මේ වර්ග තුනට බෙදා ගන්න පුළුවන් නේ. ඉතින් බලන්නකෝ මේ ඉගෙන ගත්ත කොටස එතකොට මහා ලොකු අමාරු දෙයක් නෑනේ. ඒකපත, අර්ධ දිවිපත, පූර්ණ දිවිපත. ඔය නම් තුනට ඩිවයිසස් ටික දාගන්න සහ මේ නම් කියවනකොටම තේරෙනවා අපිට. ඔයාලට මොන හරි උපාංගයක් දීලා MCQ එකක් ඇහුවොත් මෙය කිනම් දත්ත සම්ප්‍රේෂණ විධි ක්‍රමයට අයත් වේද කියලා ඔයාලට කියා ගන්න පුළුවන් නේ. ඒතර walkie talkie එක අයත් වන්නේ කිනම් ක්‍රමයටද? අන්න අපි දන්නවා අර්ධ දිවිපත. අන්න ඒ විදිහට අපිට මේ කොටසෙන් ඔන්න අපිට පාඩම පැහැදිලි කරගන්න පුළුවන්. ඔයදර ගේම් ඩිවෙලොපර්ස් ට මාක් කරලා වෙනවා උපාධිය මාක් කරලා එහෙම තියෙනවා කැම්පස් වල. ඔව් ස්ලිට් එකේ තියෙනවා. ඒක නැති මහා ලොකු එකක් නෙවෙයි. ගේම් ඩෙවලොප්මන්ට් වලට ලංකාවේ හොඳ ඩිග්‍රී නැහැ. ලංකාවේ නිකන් ඔය මම අර කලිනුත් කියා දුන්නේ කට්ටියට ක්‍රයිජෙන් එක වගේ පොඩි ඔය ජෙනරේටර්ස් වලින් පොඩි ගේමින් හදන ඒවා තමයි තියෙන්නේ. ගේම් ඩෙවලොපින් කරනවා නම් ඔයාලට ඊට කලින් ඩිසයිනින් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ගේම් ඩෙවලොපින් කියන්නේ නිකන් ඩිග්‍රියක් කරලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ගොඩාක් ලොකෝට ස්ටඩි කරන්න ඕනි පැත්තක්. ඉතින් ඒවට රට යන්න ඕනේ. මොකද මෙහි ළමයි ඒවට මේ අපිට මේව නැහැනේ. රිසර්ච් සෙන්ටර්ස් නැහැ. එතකොට අපිට ඒව අත්හදා බලන්න තැන් නැහැ. මෙහෙම ලොකුවට සර්වර්ස් අරන් මොනවාද 3D මොඩලින් වත් හදන්න මෙහෙ නැහැ නේ තරක් ලංකාවේ. 3D ෆිල්ම් එකක් ලංකාවේ හදන්න බෑනේ තාම. ඒ කියන්නේ අපිට ටෙක්නොලොජි නැහැ. සර් ස්ටුඩියෝ 101 එකේ හදනව නේද සර් ගජන. එහෙම පොඩි එකක් තියෙනවා ඔය ලංකාවේ එකපාරක් පටන් ගත්ත ස්ටුඩියෝ එකක් මෙහි 3D ෆිල්ම් එකක් හදන්න. ලොකුවට වියදම් කරා එකට. බඩු මුට්ටු ටිකට. නමුත් කෙරුන්නේ නැහැ. මොකද මෙහෙම ලංකාවේ ලොකු මැෂින් නැහැ. සුපර් මැෂින් තියෙන්න ඕනේ. අපි ගේම් එකක් හැදුවත් ඒ ගේම් එක රෙන්ඩින් කරන්නේ කොහෙද? 3D මොඩල් එකක් රෙන්ඩින් කරන්න කොච්චර වෙලාවක් යනවද? ගේම් එක ගහන එක වෙනම දෙයක්. නමුත් ගේම් එකේ ගහන තැනට EXE එක හදාගන්න රෙන්ඩින් කරන්න සුපර් මැෂින් ඕනේ, ඒවා අදින්න ඕනේ, කැරක්ටර්ස්. දැන් ගේම් හදන්න ළමයි නිකන් නෙවෙයි. හරිද? ඔය PUBG ගහන කට්ටිය දන්නවනේ PUBG වල තියෙන්නේ මේවා ඉමෝජි. ඒ කියන්නේ එක එක ඩාන්ස් දාන ඉෆෙක්ට් තියනවා නේද? ඒ ඔක්කොම හදන්නේ ඇත්තටම මිනිස්සු ඇගේ සෙන්ස් හයි කරගෙන ඒගොල්ලෝ ඩාන්ස් කරනවා. ඒ ඩාන්ස් එක තමයි කැරක්ටර් එකකට මැප් කරන්නේ. කැරක්ටර් මැපින්. නැතුව මේ අපි කැරක්ටර් එකක් කාටුන් වලින් නටනව හදන්නේ නැහැ. ඕගොල්ලෝ එක් දුවන ඉෆෙක්ට් අරවා මේ ඔක්කොම මිනිස්සෙක් ඇත්තටම කරපු ඉෆෙක්ට් සෙන්සර්ස්. මෝෂන් සෙන්සර්ස් එකට හයි කරලා ගන්න. ඉතින් කොහොම මෙහි කරන්නේ ඒවා? මෙහි මොනවද එහෙම කරලා තියෙන්නේ? ඒ නිසා එහෙම යනවා නම් ඕගොල්ලෝ මෙහෙ ළමයි හොඳ IT ඩිග්‍රියක් කරන්න ඕනේ. හරිද? BSc එකක් කරන්න ඕනේ හොඳ IT, කම්පියුටර් සයන්ස් වගේ.
හරිද? එහෙම නැත්නම් software engineer වගේ එකකට කමක් නැහැ. ඊට පස්සේ ඔයා masters වලට යන්න ඕනි. masters හරි වෙනම ඩිග්‍රී එකකට හරි apply කරන්න ඕනේ ඔයා ඇමරිකාවල game development. ඇමරිකා තියෙනවා ගොඩක් රටවල් තියෙනවා ඒකට especially. ඒ වගේ ඒවා ඊට පස්සේ අන්න game development කියන වෙනම ඩිග්‍රී එකක් ඉල්ලන්න ඕනේ. එතකොට ඔයා ඒ ඩිග්‍රී එක කරන්න යන්නේ IT ඔක්කොම දැනගෙනනේ. හැමදේම 3D ගැන, designing ගැන ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ ළමයි. ඒක ඉතින් ලේසි නෑ ඉතින්. එහෙම වුණොත් ඉතින් සල්ලි තමයි දැන් බලන්නකො PUBG game එක ඌ රටවල් කීයකට ගියාද කියලා. අන්තිමට කොරියාවේ ගිහින් කොරියන් ඩෙවලොපර් කෙනෙක්මනේ අල්ලගත්තේ. රටවල් ගානකට ගියත් උගේ හදන්න බැරි වුණා. පස්සේ ඒගොල්ලෝ වෙනම කම්පැනි දෙකක් සම්බන්ධ කරගෙන හරිද? එහෙම ගිහින්නේ ඔය ගේම් එක ඩෙවලොප් වුණේ. එතකොට ඒක හදපේකාට දැන් කොච්චර ලොකු ගාණක් හම්බ වෙනවද? ඉතින් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට දෙන්න දැන් මෙහි ලංකාවේ නීරෝ එහෙම හදන්නේ මගේ යාළුවෙක්. උගේ නම නෙරා. ඒ කියන්නේ නිරංජන් නම. අපි කියන්නේ නෙරා කියලා. ඒ නෙරා නමින් තමයි ඔය නීරෝ හැදුනේ. ඌනේ කැරක්ටර් එක හදන්නේ. ඌ තමයි කැරක්ටර් එක අදින්නේ ඔය ඇරමික් එකේ. ඊයේද කොහෙද උගේ උපන්දිනේද මන්ද? අනේ ඊයේ නෙවෙයි. නෑ ගිය මාසේ තිබ්බේ. ඉතින් මේ උන්ට උනත් ලොකු තැනක් නෑ. මොකද ස්පොන්සර්ස්ලා නෑ. ඔය කලින් හදපු කංචායවද ගේම් එක අරවා මේ ඔය ඔක්කොම ක්‍රයි එන්ජින් ඇතුලේ ඇඳා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ ඒවට කැරක්ටර්ස් අදගෙන අපි ඩිසයින් එකක් හදලා ඒවට එම්බඩ් කරන එක. ඉතින් ඒකේ මැප් එක ප්ලෑන් කරලා එහෙම බේසික් හැදුවේ. නමුත් බේසික් හැදුවට ලොකු දෙයක් ඒගොල්ලෝ මෙහි කරා. ඒක ඒගොල්ලන්ට මහ මෙරක්. අපේ රටට ඒගොල්ලෝ හදපු කංචායවද ගේම් එක හදන්න යන නීරෝ ගේම් එක එහෙම මහ මෙරක් අපේ රටේ ළමයි. නමුත් අපි අද ප්ලේ කරන ගේම් එක බලනකොට ඒව නිකන් අපිට මහා දෙයක් වගේ නෙවෙයි. නමුත් අපේ රටේ ටෙක්නොලොජි එකත් එක්ක අපිට ඒව ලොකු දෙයක්. ඉතින් දැන් මේ මගේ යාළුවා එහෙමනම් ඒව ඉගෙන ගත්තේ නැහැ. ගේම් ඩෙවලොප්මන්ට් කියලා ඉගෙන ගත්තේ නැහැ. ඌ පොඩි කාලේ ඉඳලා අපිත් එක්ක ඉස්කෝලේ යන කාලේ ඉඳලම මේ උගේ ඇගේම තිබුණා ඒවා. ඒවා රිසර්ච් කරලා ඌ තනියෙන්ම තමයි හොයාගත්තේ. ඉතින් ඒ හින්දා තමයි අද ඒ වගේ තැනක ඌ ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට එහෙම ආසාවක් තියෙනවා නම් දැම්ම ඉදම්ම රිසර්ච් කරන්න. ඒවට සම්බන්ධ කොලේජස් මොනවද? ඒවට සම්බන්ධ ඩිග්‍රී මොනවද? ඒවට කොච්චර ගාණක් ගෙවන්න ඕනේද? ඒ වගේ ඩිග්‍රියක් කරනවා නම් බේසික් මොනවද? අපි ෆන්ඩමෙන්ටල් කරලා තියෙන කෝසස් මොනවද? හරිද? එතකොට ඔයාලට පාත් එකක් තියෙනවනේ ළමයි. එහෙම නැතුව නිකන් ආසාවක් ඇවිල්ලා ඒක මේ එක රැන්ක් ඉෂ්ට කරගන්න පුළුවන් දේවල් මේ ලෝකේ නෑ. හැම දෙයක්ම රිසර්ච් එකක් මත තියෙන. ඒ කියන්නේ අපිට යන්න ඕනි පාත් එක ළමයි පුළුවන් තරම් ස්ටඩි කරන්න. තව අවුරුදු 5කින් ඔයා කොතෙන්ටද යන්නේ? ඒකනේ ස්මාර්ට් කියන්නේ. හරිද? අපි අවුරුදු 5කින් කොතෙන්ටද යන්නේ? එතෙන්ට යන්න ඕනි ප්ලෑන් එක දැන් ස්ටඩි කරන්න. ඒ අවුරුදු 5කින් මම මෙන්න මෙතෙන්ට යනවා නම් එතෙන්ට අවශ්‍ය කරන දේවල් මොනවද? ඩිග්‍රිය ගන්න ඕනි කොහෙන්ද? මොන රටෙන්ද? මොන කැම්පස් එකෙන්ද? ලංකාවෙන්ද? එතකොට මේ ඩිග්‍රී එක මොකක්ද? දැන් ලංකාවේ කැම්පස් එකකට යනවා නම් ඔය ආස කරනවා නම් ලංකාවේ මේ කැම්පස් එකේ මේ ඩිග්‍රී එක කරන්න ඉසෙඩ් එක කීයක් එන්න ඕනේද? ඉසෙඩ් එක මේ වගේ ගාණක් ගන්න නම් ග්‍රේඩ් එක, ඒ කියන්නේ අපේ රිසල්ට් එක විෂයන් තුනට කීය කොච්චර එන්න ඕනේද? එච්චර ගන්න නම් අපි කොච්චර වැඩ කරන්න ඕනේද? ඔන්න එතකොට ඔයාගේ දැන් ඔන්න බේසික් තැන ඉඳලා හැදෙනවා. නැතුව අපේ අය A level ලියලා හිල්ලා මට කොළඹ කැම්පස් එකේද කියලා බලන් ඉන්නවා. එහෙම කොහෙද ළමයි? ඔයා දන්නේ නැතුණාට ඔයත් එක්ක තව කී දෙනෙක් තරග කරනවද? පිටිපස්සෙන් රේස් එකකට කී දෙනෙක් එනවද ට්‍රේන් වෙලා? මම හැමදාම කියන්නේ මේක දුවනවා වගේ දෙයක්. ඔයා දන්නේ නැහැ ගොඩක් අය අවුරුදු දෙකක් ට්‍රේන් වෙලා තමයි දුවන්නේ. ඔය ඔලිම්පික් යන අය බලන්නකෝ ඉතින්. අපි දන්නවද හුසේන් බෝල්ට් කොහොම ට්‍රේන් වෙලාද කියලා? මොකද හුසේන් බෝල්ට්ගේ කෝච් නෙවෙයිනේ ඔයාව ට්‍රේන් කළේ. ඔන්න ඔයත් එක්ක එක ට්‍රැක් එකේ හුසේන් බෝල්ට් දුවන්න ඉන්නවා. ඔයා මෙහෙ වෙලේ දුවලා අරහෙ දුවලා මෙහෙ දුවලා පිස්සු කෙලකෙලි ඉදලා ගේම් එක ගහව ඔයා මේ ආතල් අරගෙන ඉවර වෙලා ඔයා යන ඔලිම්පික් දුවන්න පුළුවන් වෙයිද? හුලකවත් වදින්නේ නැහැ ඔයාට. මොකද ඔයාට අරමුණක් තිබුණේ නැහැනේ. ඉතින් ඒකයි මාත් ඔය විභාගෙත් අන්නේ වගේ දෙයක්. අපි මේ යන්නම් වාලේ ගිහිල්ලා ලියලා එනවා කියන්නේ අපිට වඩා ට්‍රේන් වෙච්ච, ලෑස්ති වෙච්ච පේපර්ස් කරපු, ස්ටඩි කරපු කී දෙනෙක් ඇද්ද? ඉතින් ඕගොල්ලන්ට මම දන්නවා හීන තියෙනවා කියලා ළමයි ගොඩක්. ඕගොල්ලන්ට හරි ආසයි මේවා කියනකොට ඕගොල්ලෝ. මොකද මේවා හීන වගේ. ඕගොල්ලෝ ආසයි මේක අද නිදාගෙන හෙට උදේ හැරිද්දි එක පාට ලක්ෂ ගානක පඩියක් ගන්න රස්සාවක් එහෙම කරන්න පුළුවන් නම්, එක පාට හොද BMW වගේ හොද කාර් එකක් පදින්න පුළුවන් නම්, කියන්නේ අපිට තියෙන්නේ එහෙම හීන. අපි කැමති වැඩක් කරන්න නැතුව ඉෂ්ට කරගන්න හීනවලට. නමුත් ඒවා සිද්ධ වෙන්නේ නැහැ ළමයි. ඒවා හීන විතරයි. ඉතින් ඒ වගේ දේවල් සැබෑ කරගන්න නම් ළමයි නිදි මරන්න ඕනි කලාන්තේ හැදිලා වැටෙනකම්. ඒක තමයි ඇත්ත කතාව. කන්න වෙලාවක් නැහැ. බඩේ තුවාල හැදෙනකම් අපි වැඩ කරන්න ඕනේ. එහෙම තමයි ළමයි මිනිස්සු කැපකිරීම කරන්නේ. ඊට පස්සේ Taman තැනකට ආවට පස්සේ ඒ බඩටවත් හිතා ගන්න බෑ ළමයි ඒ තරම් මිහිරි කැම හම්බ වෙයි. ඇඟට හොද ඇදුම් හම්බ වෙයි. එහෙම තමයි මේ ලෝකෙ හැටි. දුක් විඳින්න නැතුව උඩට එන්න අමාරුයි. ඉතින් මම දන්නවා ඔයගලන්ට ඒ වගේ ආස කරනවා ඩිග්‍රියක් ගන්න ඕනේ. IT පැත්තේ ඉස්සරහට යන්න තියෙනවා නම් ආසයි. හැමදාම ගේම් ගහ ඉන්න තියෙනවා නම් ආසයි. ඉතින් ඕවා අපි දන්නවනේ. ඉතින් ඒවා එහෙම ඉෂ්ට කරගන්න නම් පිටිපස්සේ ලොකු කැපකිරීම ගොඩක් තියෙන්න ඕනේ. දැන් අද ඔය මගෙත් එක්ක ගේම් ගහන ගොඩක් අය ඉන්නේ. දැන් මේ ඉන්නේනේ නිශ්චය එහෙම ඉන්නේ. අද උදෙත් අපි ගැහුවේ. හැබැයි මතක තියාගන්න ඕගොල්ලෝ ගේම් ගහන්නේ මගෙත් එක්ක ඕගොල්ලෝ ඉගෙන ගන්න කාලේ මම හම්බ ගන්න කාලේ. ඒතර මම හම්බ කරන කාලෙත් ගේම් ගහනවා. ඒ ගේම් එක ඕගොල්ලෝ ගහනවා. මොකක්ද අතර තියෙන සම්බන්ධය? එතකොට ඕගොල්ලෝ හම්බ කරන කාලෙත් ඕක ගහන්න උනොත් මොකක් වෙයිද?
ඒ කියන්නේ අන්න එක තමයි ජීවිතය කියන්නේ. මම හම්බ කරන ගමන් ගහනකොට ඕගොල්ලෝ ගෙන ගන්න තියෙන කාලයකට යොදවනවා. මම ඉගෙන ගන්න කාලේ නෙමෙයි මම හම්බ කරන කාලේ මගේ අමතර වෙලාවක් ඒගොල්ලන්ට යොදවනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේව අහිමි වෙන්නේ නැහැ කවදාවත්. ඕගොල්ලෝ හම්බ කරන කාලෙකදී උට වඩා හොද ඒවා එනවා. අන්න එදාට දැන් මට මේ ඕනි තරම් වෙලා තියෙන ගේම් ගහන්න. මම ඇත්තටම වෙලා තිබ්බම මම යනවා. ඒගොල්ලෝ දන්නා මම යනවා කම්මැලි වුණාම මම යනවා නෑ ඇති මට බෑ කියලා. නමුත් දැන් අනිත් ළමයි මොකද කරන්නේ? ඒක කම්මැලි කමක් නෑ. ඒක ඉද්දගෙන පැල් බැදගෙනම ගහනවා. මොකක්ද Tamanට ලැබෙන දේ? ඒ කියන්නේ එහෙම තමයි ළමයි. අපිට ඉතින් ජීවිතේ හරි අමුතුයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හරි දෙයක් ඉගෙන ගන්න. මොකද තව අවුරුද්දයි මාස 6යි A level වලට තියෙන්නේ. ඕක යනවා ළමයි ටක් ගාලා. බලන්නකො අවුරුද්දක් ගියා කොරෝනා ඇවිල්ලා. ගානක්වත් නැහැනේ. තාම ඉන්ජෙක්ෂන් එකක්වත් හරියට හඳාගත්තේ නැහැනේ. බෙහෙතක්වත් ඉන්ජෙක්ෂන් නම් දැන් දෙක තුනක් තියෙනවා. දැන් අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක ඉන්ජෙක්ෂන් එකක් අප්රූව් කරා. ඒත් ඉතින් අවුරුද්දක් වෙනවනේ. හරියට තාම මේකක් නැහැනේ. ඉතින් බලන්නකො තව අවුරුද්දයි මාස 6යි A level වලටම. එතකොටවත් බෙහෙතක් ඇවිල්ලා තියෙද්දි දන්නේ නැහැ. කාලේ යනවා නතර කරන්න බෑ ළමයි. ඔයා ජීවිතේ අවුරුද්දක් පස්සට ගියා කියලා මතක තියාගන්න. අවුරුද්දක් අපිට මාර දේවල් ටිකක් ඉගෙන ගන්න තිබ්බ අවුරුද්දක් මේ. අපි එකට හම්බුණා නම් ළමයි වැඩ ගොඩක් කරන්න හිටියේ. ඒ ඔක්කොම පස්සට ගියා ඕගොල්ලන්ගේ. ඉතින් එහෙම තමයි ළමයි ලෝකේ හැටි. හැබැයි ඉතුරු වෙන්නේ අධ්‍යාපනය විතරයි. හරිද? ලෝකේ විනාශ වුණත් තමයි. විනාශ වුණොත් ඇරෙන්න. අපිට දැන් ඔන්න මෙතනින් පස්සේ අපි යනවා දැන් අපිට සම්ප්‍රේෂණ විදි අපි දන්නවා. දත්ත සම්ප්‍රේෂණ විදි. මෙතනින් පස්සේ ආය මාතෘකාවක් කරනවා දත්ත සම්ප්‍රේෂණ ආකාර. ලියා ගන්න අනිත් ඊගා මාතෘකාව දත්ත සම්ප්‍රේෂණ ආකාර. ගේම් ඩෙවලොප්මන්ට් කිව්වහම මේ තව රස්සාවක් තියෙනවා ළමයි ගේම් ගහන්න. ඒකට වෙනම කම්පැනියක් තියෙන්නේ. ගේම් එක හැදුවාම ගේම් එක හදන කම්පැනි එක අර කම්පැනියට මේ ගේම් එක බාර දෙනවා. මොකටද බාර දෙන්නේ? ෆෝල්ට් හොයන්න. ඊගාවට ගේම් එක ප්ලේ කරන්න. ඒ කියන්නේ ප්ලේ කරලා තනි මිනිස්සෙක්ට මේ ගේම් එක කොච්චර වෙලාවකින් ප්ලේ කරලා ඉවර කරන්න පුළුවන්ද? පාර සල්ලි හම්බෙන්නේ එහෙම වුණාම. එතකොට ගේම් එකේ එක එක පාරවල් මැප් හොයා ගන්න ඕනේ. ඒගොල්ලෝ ගේම් එක හැදුවාම ළමයි මිනිස්සුන්ට දාන්න කලින් ටෙස්ට් කරන්න එපා. එතකොට ඒ ටෙස්ටින් ටික කරන්න වෙනම කම්පැනියක් ඉන්නේ. ඒකට ඉතින් කෝටි ගාණක් යනවා උන්ට තරන්නේ. උන්ට සල්ලි දෙන්න එපා. උන් වැඩට යනවා කියලා යන්නේ ගේම් ගහන්න. හරිද? ඔයගොල්ලෝ දන්නවද දැන් සයිබර් ප්‍රාන්ක් ෆේල් වෙන්න හේතුව ඒකනේ. දැන් සයිබර් ප්‍රාන්ක් එකේ ගේම් එකේ අපි සල්ලි ඔක්කොම රිෆන්ඩ් කරනවා. සල්ලි ඔක්කොම රිෆන්ඩ් කරන්න මේ මේක ෆේල් වුණා සර්. ඔව් ෆේල් වුණා. ෆේල් වුණේ බග්ස්. ඇතුලේ සෑහෙන බග්ස්. ඉතින් ඒගොල්ලන්ට කම්ප්ලේන්ට් කරලා තියෙනවා දැන් මොකද ගේම් බොක්ස්ලා ඔය ගොඩක් කම්පැනිස්. ඒගොල්ලෝ කියලා තියෙන්නේ මොකද්ද මේ ගේම් එක ඇයි ඔයගොල්ලෝ ටෙස්ටිං කරන්නේ නැතුව එළියට දැම්මේ කියලා. ඉතින් උන් කියනවා අපිට නඩු දානවා මොකද්ද උනානේ? ඔව් ඔව් නඩු දාලා තියෙන්නේ. නඩු දාලා තියෙන්නේ දැන් නඩුව දැම්මහම ඒගොල්ලෝ කියනවලු ඉතින් මේක ඇයි මේ ටෙස්ටිං කරන්නේ නැතුව ගේම් එක දැම්මේ කිව්වා උන් කියනවලු ඉතින් නෑ අපි කිව්වා මේක බීටා version එකක් වගේ කියන්නේ මේක මෙන්න මේකේ මේ දේවල් තියෙන්න පුළුවන්. එහෙමයි කියලා. නමුත් ඉතින් ඒගොල්ලන්ට බනින්නේ ගේම් එක එවන්න කලින් ඒගොල්ලෝ ලක්ෂ ගණක් වියදම් කරානේ මාකටිං වලට. ආසර ෆෝන් එකට ගේම් එකට ෆෝන් එක උතාවනේ. මොකද? ඔය ගේම් එකට ෆෝන් එක උතාවනේ වෙනම. ඔව් 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 ඒ කහපාට ෆෝන් එකක් ආවි සයිබර් ප්‍රාන්ක් වලට මොකද්ද ඒකත් MI ලා නේද ගැව්වේ? ඔව් එම්මයි ළමයි මම බැලුවා. බර ගානක් ඒක ෆෝන් එකම. ලක්ෂ දෙකමාරක් ඔය. ඔව් ඔව්. ඔව් e-sport තමයි නේද මේ මං හිතන්නේ. සර් පට්ට ෆෝන් එක හැබැයි ඒ අර මාකටිං ඒ තනිකර මාකටිං ඒ කියන්නේ මොකද එලොන් මාස්ටර් මාකටිං කිව්වහම ආයිති එලොන් මාස් මේ අර අරක්කු බෝතලයක් හදලා විකුණුනේ දවසෙන් ඔක්කොම අකුණක හැඩයට ටිකිලා බෝතලයක් හැදුවේ. කියන්නේ එලොන් මාස්ටර් ඕනි දෙයක් විකුණන්න පුළුවන්. හරි දත්ත සම්ප්‍රේෂණ ආකාර. දත්ත සම්ප්‍රේෂණ ආකාර ළමයි තියෙන්නේ දෙකයි. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ සම්ප්‍රේෂණය කියන්නේ එක තැනක තියෙන දත්තයක් තව තැනකට අරන් යනවා කියලා. එහෙම යනකොට ආකාර තුනක් තියෙනවා කිව්වා. ඒකපත විදිහට යන්න පුළුවන්, අර්ධ දීපත පුළුවන්, පූර්ණ දීපත. ඒක ඩිවයිස් එක අනුව වෙනස් වෙනවා. ටීවී එකකින් ටීවී එකකට දත්ත සම්ප්‍රේෂණය වෙනවා නම් ඒකපත. වෝකි ටෝකි එකට දත්ත සම්ප්‍රේෂණය වෙනවා නම් අර්ධ දීපත. ජංගම දුරකථනයකට දත්ත සම්ප්‍රේෂණය වෙනවා නම් පූර්ණ දීපත. එහෙම දත්ත සම්ප්‍රේෂණය වෙන ආකාර මොනවද? ආකාර දෙකයි. පළවෙනි එක ලියා ගන්න ශ්‍රේණිගත. හරිද? ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය. ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය අපි මේකට කියනවා සීරියල්. ශ්‍රේණිගත වලට අපි කියනවා සීරියල් data transmission.
බ්ලූටූත් ඇයි සර් ගේම් සෙල්ලම් කරද්දි 2 සෙකන්ඩ් ලේට් වෙලා ඇහෙන්නේ බ්ලූටූත් ඇයි ගේම් සෙල්ලම් කරද්දි ඒ කියන්නේ හෙඩ්ෆෝන් එකේද ලබන සතියේ AI ගැන ජොබ් වේකන්සීස් ගැන AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඔව් බ්ලූටූත් වල පරක් වෙලා ඇහෙන්නේ වයර් වල ස්පීඩ් වැඩිම දැන් බ්ලූටූත් මවුස් බ්ලූටූත් කීබෝඩ් පරක්කුයි බ්ලූටූත් වල පරක්කුයි ඩිරෙක්ට් යන්නේ නැහනේ යන්නේ ඩිරෙක්ට් වයර් එකකින් යන්නේ නැහනේ එයා සිග්නල් එක හොයාගන්න එපා හැම වෙලේම සර්චින් ඊට පස්සේ සිග්නල් එක අරගෙන යා මොකද අපිට එන සංඥාව ළමයි ඩිජිටල් කරන්න එපා ඇනලොග් සිග්නල් එකක් නේ යන්නේ ඇනලොග් එක ඩිජිටල් කරන්න එපා වයර් එකකින් කෙලින්ම යන්නේ ඩිජිටල් සිග්නල් එකනේ ඩිජිටල් සිග්නල් යවන්න බෑනේ බ්ලූටූත් දෙක අතර බ්ලූටූත් වලදී එහෙම යවන්න බෑ යා සිග්නල් එක එන්කෝඩ් කරන්න ඕනේ එන්කෝඩ් කරන්න තප්පර දෙකේ ඔය ලේටන්සි එකක් යනවා ලේටන්සි එකක් කියන්නේ පමාවක් වයර් වලින් යනකොට එහෙම වෙන්නේ නැහැ වයර් එකෙන් කෙලින්ම කරන්ට් එක නේ යන්නේ ඩිරෙක්ට්ම කරන්ට් එකක් නේ යන්නේ ඒක සිග්නල් එකක් පවට පත් කරන්න වෙලාවක් ගත වෙන්නේ නැහනේ ඒකයි ඔය වයර් වලයි මවුස් වල මේ නෝමල් බ්ලූටූත් ඒවා වෙනස ඔය ගේම් ගහන්න ඒකනේ ගන්න එපා කියන්නේ බ්ලූටූත් ඒවා මේ මගේ තියෙන බ්ලූටූත් මවුස් නේ ඉතින් අමාරුයි ගේම් ගන්නකොට එතකොට ඒකත් මේ තියෙනවනේ පරක් වෙලාද ඔව් තප්පර ගානක පරක්කුවක් තියෙන්නේ මහා ලොකු පරක්කුවක් නෑ තප්පර ගානක පරක්කුව ඒක හොයන්න පුළුවන් ඔයාලා ඈ එතන වැදිලා ඉවරයි නේද ඉතින් ගේමින් බ්ලූටූත් මවුස් කියලා එහෙම ඒවා තියෙද දැන් ඔය 7000 අපි 10000 15000 30000 දීලා ගන්න මවුස් වල වයර් තියෙනවනේ මේ රුපියල් 1500 බ්ලූටූත් මවුස් තියෙන්නේ ඒතර ඉතින් මොකද වෙන්නේ? ඒතර වයර් අපි තමයි පොර කියන්න බෑ අපිට අය අපේ වයර් නෑනේ කියලා නෑ ඒක අර. වැඩේට ගන්න එහෙමයි. ඉතින් ෆයිබර් ඔප්ටික් කේබල් නේ ස්පීඩ් ඔක්කොටම වඩා චන්ද්‍රිකා වලට වඩා වයර් එකෙන් යන හින්දා. බ්ලූටූත් කන්වර්ටර් වලත් ඒකයි වෙන්නේ පරක්කුයි. පරක් වෙන්න හේතුව ඒක ඩිරෙක්ට් ඍජුව සම්බන්ධ වෙන්නේ නැති එක. හරි ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය ශ්‍රේණිගත කියන්නේ ලියා ගන්න මෙතන දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ ඔන්න දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ බිටු වශයෙනි දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ බිටු වශයෙනි බිටු එකක් පසුපස එකක් ලෙස බිටු එකක් පසුපස එකක් ලෙස බිටු එකක් පසුපස එකක් ලෙස සම්ප්‍රේෂණ මාධ්‍යයක් තුලින් ගමන් කිරීම ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය ලෙස හැදින්වේ මම මේ ලියන එක ඕගොල්ලෝ බලාගෙන ලියන්න යන්න එපා මම අහන එක කියලා ලියන්න මම ලියන්නේ ඕගොල්ලෝන්ගේ අර ටයිම් එක හදා ගන්න පුළුවන් නිසා ඇහුන් නැත්තම් යම්තම් පේනවනේ නැත්නම් මේ අකුරු ඕගොල්ලන්ට කියවන්න බැරුව ඇති සර් මේ තුන්වෙනි දවසේ උගන්වපු එක වීඩියෝ දැම්මද ඔව් මෙතෙන් වෙනකන් ඔක්කොම දාලා තියෙනවා මට භාගයක් ගිහින් බැරි වුණා බලන්න තියෙනවා එහෙනම් දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ බිටු වලින්. ඒතර බිටුවක් කියන්නේ ළමයි දත්ත එක තියෙන කුඩාම ඒකකයකටනේ. බිට් එකක් කියන්නේ. එතකොට එකක් පිටිපස්සේ එකක් ගමන් කරන විදිහට දත්තේ සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් අපි ඒකපත දත්ත සම්ප්‍රේෂණය ගත්තොත් මේ පරිගණකයේ ඉඳලා මේ පරිගණකයට ඔන්න දත්ත ගමන් කරනවා කියන්නකෝ. මේ දත්ත ගමන් කරන්න මෙන්න මෙහෙම. දැන් අපිට ළමයි යම්කිසි අකුරක් හෝ අංකයක් ගත්තොත් බිට් 8කින් හැදිලා තියෙන්නේ. බිට් 8ක් තමයි බයිට් එකක් කියන්නේ. ඒතර ඔක ගමන් කරන්නේ මෙහෙම. 1 2 3 4 5 6 7 8 9 හරි
එකක් වැඩිපුර තියෙන කමක් නැහැ. ඒක සංඛ්‍යාවක් ලොක් කරගන්න එපා. මේ බලන්න. එක පිටිපස්සේ බිඳුව යනවා. බිඳුව පිටිපස්සේ එක ආයි බිඳුව එක බිඳුව වගේ මෙහෙම මේ අංකයක් පිටිපස්සේ එකක්. ඒතර එකපාර එක අංකයයි තමයි මේ පරිගණකයට යන්නේ. ඉතින් මේකට තමයි අපි කියන්නේ ශ්‍රේණිගත. මේ එක ශ්‍රේණියකනේ. එකම ශ්‍රේණියකින් දත්ත යන්නේ. ඒතර මෙන්න දත්ත sender මෙන්න receiver ලබන්න. receiver sender යවන්න ලබන්න. ඒතර මේ දෙන්න අතර දත්ත ගමන් කරන්නේ සම්ප්‍රේෂණය වෙන්නේ එකින් එක ළමයි. බිටුවෙන් බිටුව දත්ත සම්ප්‍රේෂණය වෙනවා. එහෙනම් අපි ඒවට කියන්නේ ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය කියලා. ඒක රූප සටහන් නැන්දත් කමක් නැහැ හොඳේ. ටියුට් එක හම්බුනහම තියෙනවා. නමුත් මම කියන්නේ ටියුට් එක තිබිච්චාවේ. මොකද නෝට් එකක් ලියාගෙන ළමයි මෙහෙම හදනවා කියන්නේ මාර වටිනවා. ඔළුවට යනවා හොඳටම. හරි දෙවැනි එක සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය. දත්ත සම්ප්‍රේෂණය. තමයි මේ ශ්‍රේණිගත විදිහට දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ ටීවී වල එහෙම. ටීවී රේඩියෝ වලත් එහෙමයි. හොඳේ ඩයලොග් ටීවීත් එහෙමයි හොඳේ. මොකද මේ ඔක්කොම කෝක්ෂියල් කේබල් ඇන්ටනා වයර්නේ. ඇන්ටනා වයර් වලින් දත්ත එන්නේ ශ්‍රේණිගත විදිහට. හොඳේ. කම්පියුටරේට දත්ත එන්නේ නැහැ ශ්‍රේණිගත විදිහට. කම්පියුටරේට දත්ත එන්නේ සමාන්තරගත විදිහට. හරි සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය. සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණයට අපි කියන්නේ parallel. parallel. හරිද? parallel data transmission. හරික serial මේක parallel. ඩයලොග් ටීවී වල එහෙම මේ සිග්නල් එන්නේ සීරියල් විදියටද? එහෙන්නේ ඩයලොග් ටීවී වල එහෙන්නේ මයික් එකට කට තියලා කියන්නේ. එහෙන්නේ ඈතින් කියනවා වගේ එහෙන්නේ. ඕලා අයිරු කියන්නකෝ. හරි හරි සර් කමක් නැහැ ඒක පස්සේ අහන්න. දැන් ඇහෙනවා ඔය දැන් හරි. දැන් හොඳට ඇහුණා. ඒක කිව්වා මයික් එකට කට තියලා. හෙඩ්සෙට් එක කටේ දාගන්න එපා. හරි. ඉෂාන් හරි ඈ. හරි හරි නේ. සම්ප්‍රේෂණ ලියන්න. සම්ප්‍රේෂණ මාධ්‍ය තුලින් සම්ප්‍රේෂණ මාධ්‍ය තුලින් එකවර බිටු ගණනාවක් සම්ප්‍රේෂණ මාධ්‍ය තුලින් එකවර බිටු ගණනාවක් ග්‍රාහකයා වෙත
ග්‍රාහකයා වෙත ලැබෙන ලෙස දත්ත ගෙන යාම සම්ප්‍රේෂණ මාධ්‍ය තුලින් එකවර බිටු ගණනාවක් ග්‍රාහකයා වෙත ලැබෙන ලෙස දත්ත ගෙන යාම සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය ලෙස හැඳින්වේ. සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය ලෙස හැඳින්වේ. ඉතින් ගොඩක් කලාවට මේක සිද්ධ වෙන්නේ කම්බි වලින්. මොකද පුළුල් දත්තම පුළුල්ව තියෙන්න එපා ඒ දත්ත. ඒකට මේක වෙන්නේ මෙන්න මේ විදිහට. අපි මේක ෆොටෝ එකකින් බලමු උතර ලේසි. මම අදිනවට වඩා එකත් අපි පොඩ්ඩක් මේ අදින්න පුළුවන් නම් හොඳයි. මේ විදිහට ළමයි. දැන් අපි කලින් එක ඇන්දේ ඔහොම නෙවෙයිනේ. දැන් මේක පැරලල් කියන්නේ මේ කම්බි අර දැන් අර මම කලින් ඔයාලට කිව්වේ දැන් මේකෙදි අංක 8ක් අපි මෙහෙම යවුවා කියලා. එකින් එකනේ. මේක එහෙම නෙවෙයි. ඒක අනිත් පැත්තට හරවනවා. කම්බි 8න් 8 එක 8ම යවනවා ළමයි එකපාර. හරිද? එතකොට මේ බලන්න අංක 8ක් වයර් 8කින් එකපාර යනවා. මෙහෙමනේ අපිට ඉන්ටර්නෙට් එන්නේ. දැන් ඉන්ටර්නෙට් එන්නේ RJ45 කේබල් එකක ළමයි ඇතුලේ වයර් 8ක් තියෙනවා. අර කහ පාට වයර් එක එහෙම දන්නවනේ. ටෙලිකොම් එකේ නම් 4යිද කොහෙද තියෙන්නේ. එතකොට මේකේ වයර් 8යි. අපිට අප්ලෝඩින් ඩවුන්ලෝඩින් ඔක්කොම එතකොට අපිට මේ විදිහට කරගන්න පුළුවන් නේ. එතකොට මේකට තමයි අපි කියන්නේ පැරලල් ට්‍රාන්ස්මිෂන් කියලා. ඒකයි ඔකදී කිව්වේ ළමයි බිටු ගණනාවක් ග්‍රාහකයා වෙත ලැබෙන ලෙස දත්ත සමාන්තරව ගෙන යාම. හරි මේක ඇදගත්තා නම් හරි. ඛණ්ඩනීකරණ තත්ත්වයක් කියන්නේ මොකක්ද කියන්නකෝ ඉස්කෝලේ වැඩකට ඕන. ඛණ්ඩනීකරණය ඩීප්‍රිග්මන්ටේෂන් කියලා තමයි ඔකට කියන්නේ. ඛණ්ඩනීකරණය දැන් මම ඔයාලට කොහොමද කියලා දෙන්නේ. අනිත් පැත්ත එතකොට අවුල්ලයි. ඛණ්ඩනීකරණය නිර්ඛණ්ඩනීකරණය කියලා දෙකක් තියෙනවා. එයා විතරක් එහෙනම් අහගන්න අනිත් මේක අදගන්න. ඛණ්ඩනීකරණය කියන එක බලපාන්නේ කම්පියුටරේ හાર્ඩ් එකට. හાર્ඩ් එකේ දෘඪ තැටියට. හાર્ඩ් ඩිස්ක් එක මෙහෙම තියෙනවනේ ළමයි. හાર્ඩ් ඩිස්ක් එකක් මේ විදිහට කොටස් වලට කඩලායි තියෙන්නේ. හරිද? එතකොට මේවට කියනවා අපි වලලු. හાર્ඩ් එකක තියෙනවා වලලු කියලා જાතියක්. ට්‍රැක්ස්. එහෙම වලලු වල මෙන්න මේ එක චූටි කොටුවකට කියනවා අපි කැටිත්තා. සෙක්ටර් එකක් කියලා. ඉතින් මෙන්න මේ චූටි කොටුවක තමයි අපි ෆයිල් යම්කිසි ෆයිල් එකක් අපිට සේව් කරන්න ඕන වුණාම ඒක සේව් වෙන්නේ. හරිද? අපි මෙහෙම හાર્ඩ් එක බෙදුවොත් කොටස් වලට මෙන්න මෙහෙම මේකේ ෆයිල් සේව් වෙනවා. මෙහෙම ෆයිල් සේව් වෙන්න ආකාර තුනක් තියෙනවා. අනුක්‍රමික විභාජනය, යාබද විභාජනය, සබද විභාජනය කියලා ආකාර තුනක්. හරිද? මගේ ඔය OS වීඩියෝස් ටික බලුවා නම් මේක ඔයාලට අල්ලගන්න තිබ්බා. ඉතින් අපි මෙහෙම දැන් හිතන්න මෙන්න මෙතන මේ රතු පාට කොටුවේ මම ෆිල්ම් එකක් සේව් කරගත්තා කියලා. අපි හાર્ඩ් එකක මෙහෙම දේවල් තැම්පත් කරනවනේ. ඊට පස්සේ අපි මේවා මකනවනේ. දැන් මේ ෆිල්ම් එක මැකුණාම මෙතන එනවා ළමයි හිස් ඉඩක්. දැන් ඕවගේ අපි දත්ත තැම්පත් කරනවා, දත්ත ඊට පස්සේ මකනවා. ඔහොම වෙනකොට හાર્ඩ් එකේ තැන් වල හිස් ඉඩ ඇති වෙනවා. මොකද දැන් ආයි අපිට හිතන්න මේ අපි ඩිලීට් කරේ 1GB ෆිල්ම් එකක් කියලා. අපි ආයි මේකට දාගන්නවා 1.5GB ෆිල්ම් එකක්. ඉතින් අනේ මේ හිස් ඉඩට 1.5 දාගන්න බෑනේ. එයා කරන්නේ උඩින් 1.5 ගන්නවා. ඔහොම ගිහිල්ලා හાર્ඩ් එකේ ෆ්‍රී ස්පේස් නම් අපිට පෙන්නනවා ගොඩක්. හරිද? හිතන්නකෝ හાર્ඩ් එකේ ෆ්‍රී ස්පේස් GB 50ක් පෙන්නනවා කියලා. ඒකින් කියන්නේ නැහැ GB 50ක තනි කොටුවක් තියෙන්නේ කියලා. GB 50 කියන්නේ තැන් වල. මේක නිකන් ළමයි බස් එකක් වගේ. බස් එකට මිනිස්සු නගිනවා බහිනවා. කොන්දොස්තර කියනවා. හරිද? කොන්දොස්තර කියනවා මේ එන්න බස් එකේ සීට් 10ක් තියෙනවා කියලා යාළුවෝ 10 දෙනෙක්ට.
පාරේ ඉන්න. යාළුවෝ 10 දෙනා කියනවා මරු මචං යන් එහෙනම් එකලක සීට් 10 ඇත්තේ කියලා. හැබැයි කොන්දොස්තර සීට් 10ක් තියෙනවා කියන්නේ එකලක සීට් 10ක් නෙවෙයි. බස් එකේ තැන් තැන් වල සීට් 10ක්. ඉතින් ළමයි අර 10 දෙනාට එකලක වාඩි වෙන්න බෑනේ කවදාවත්. උන්ට සිද්ධ වෙනවා තැන් තැන් වලින් වාඩි වෙන්න. එහෙම නැත්නම් උන් නගින්නේ නැහැ. හැබැයි සීට් 10ක් තිබිලා. ඉතින් ළමයි කම්පියුටරෙත් ඔන්න ඔය විදිහට තැන් තැන් වලින් හිස් ඉඩ තියෙනවනේ. අන්න එහෙම තැන් තැන් වල හිස් ඉඩ ඇති වෙනවට අපි කියනවා ඛණ්ඩනීකරණය කියලා. එතකොට ඔය හිස් ඉඩ නැති කරන්න පුළුවන් අපිට. ඩීප්‍රිග්මන්ටේෂන්. ප්‍රිග්මන්ටේෂන් කියන්නේ ඛණ්ඩනීකරණයට. ඩීප්‍රිග්මන්ටේෂන් කියන්නේ නිර්ඛණ්ඩනීකරණයට. කම්පියුටරේ ඔයා ඩීප්‍රිග්මන්ටේෂන් කියලා සර්ච් කරොතින් ඔන්න ඔය ඩීප්‍රිග්මන්ටේෂන් කියන එක එනවා ඔයාට. හරිද? මේ තියෙන ඩීප්‍රිග්මන්ටේෂන් ඔප්ටිමයිස් ඩිවයිස්. එතකොට මේකේදී ඔයාට ඔප්ටිමයිස් කියන බටන් එක ගිහුවහම මොකද දන්නවද වෙන්නේ? මෙයා එතකොට මොකද කරන්නේ? අර තියෙන හිස් ඉඩ ටික ඔක්කොම එක තැනකට ගන්නවා. ඒ කියන්නේ කොන්දොස්තර ඇවිල්ලා අර බස් එකේ යට කියනවා කොකෝ ඔයා මෙතෙන්ට යන්න ඔයා මෙතෙන්ට යන්න කියලා පිටිපස්සෙන් හිස් ඉඩ ගන්නවා. දැන් අර 10 දිනාටම එතකොට එකලක සීට් 10ක වාඩි වෙන්න පුළුවන් නේ. හරිද? අන්න ඕකට තමයි අපි කියන්නේ නිර්ඛණ්ඩනීකරණය. ඒතර ඛණ්ඩනීකරණය කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකක ඇති වෙන හිස් ඉඩට. එතකොට අපි මේ හිස් ඉඩ යූස් කරන්න බෑ. පුළුවන් හිස් ඉඩ යූස් කරන්න පුළුවන්. හිස් ඉඩ යූස් කරන්න මුලදී අමාරුයි. හරිද? ඇයි අර තැන් තැන් වලනේ තියෙන්නේ ළමයි. එතකොට කම්පියුටරේ ස්ලෝ වෙනවා. ඒක කම්පියුටරේ අකාර්යක්ෂමතාවයට බලපානවා. ඛණ්ඩනීකරණය. ඒ නිසා ඔය Windows 10 වල එහෙම අලුත් මෙහෙයුම් පද්ධති වල මෙයා ඔටෝමැටික් නිර්ඛණ්ඩනීකරණය කරනවා. නැත්නම් හાર્ඩ් එකට බලපානවනේ මේක. හැබැයි ඉතින් ලොකු හાર્ඩ් ඩිස්ක් වල නම් දැන් එහෙම වෙන්නේ නැහැ. ඉඩ තියෙනවනේ ඕනි තරම්. ඕක ඉස්සර කාලේ තිබ්බ ප්‍රමාණය අඩු පොඩි හાર્ඩ් ඩිස්ක් වල තිබ්බ ලොකු ප්‍රශ්නයක්. ඒක හදාගන්නේ මේ තියෙන නිකන් ඩීප්‍රිග්මන්ට් කියලා යන්න මේ. සර්ච් එක පේනවනේ ඔයාලට. ඩීප්‍රිග්මන්ට් and optimize. මේ තියෙන්නේ. දැන් මගේ අන්තිමට 2020 12 වෙනි මාසේ 28 වෙලා. මම කළේ නෑ කම්පියුටරේ විසින් කළා. දවස් 4කට කලින් කියලා නේ තියෙන 4 days since last return. මේ ඔටෝමැටිකලි වෙනවා මේක. අපි ඔන් කරලානේ තියෙන්නේ. නේ? schedule optimizing. ඕකදී Windows 7 වල එහෙම නම් ඔටෝ වෙන්නේ නැද්ද කොහෙද? මගේ රූප සටහනක් පෙන්නන්න. මේ පාඩම OS පාඩම මේ තියෙන්නේ. මේ තියෙන hard එකේ ඉඩ එකතු කරනවා. තැන් තැන් වල තියෙන රතු පාටින් පෙන්නන්න හිස් ඉඩ කියන්නකෝ. ඒවා එකතු කරලා එක තැනකට ගන්නවා. මේකට software එකක් තියෙනවා. tune up කියලා. මේ ඉස්සර Windows 7 වලට ආපු ඒවා මේ. ඒවා රූප සටහන් මේ. Windows 7 වල මෙහෙමයි තියෙන්නේ. ඩීප්‍රිග්මන්ට්. මම අර ඔක්කොටම ඉතින් වැදගත් තියෙන දේ කියලා දුන්නේ නැත්තම් මම වෙන වෙලාවක ඕක කියනවා. සර් ඔව්. ඒ ඩිෆ්‍රැග්මන්ටේෂන් කරේ නැත්නම් මැෂින් එක ස්ලෝ වෙනවද? ඔව් ස්ලෝ වෙනවා. ඇයි යන්නේ ඉතින් අර 10 දෙනා බස් එකට නැගලා දැන් සීට් 10ක වාඩි වෙනකන් ඩ්‍රයිවර්ට යන්න බෑනේ. එකලක තිබ්බනම් මොකද කරන්නේ? නැග්ගකම වාඩි වුණා ඩ්‍රයිවර් යනවා නේ. ටක් ගාලා. ඒ වගේ වැඩක් හොදේ. හරි. පේනවනේ උදාහරණ. තේරුණානේ. පාඩමට දාලා නැති වුණා. හරි. එහෙනම් ඉවරයි. සමාන්තර දත්ත සම්ප්‍රේෂණේ සමාන්තරගත. මෙතනින් අපි ලබන සතියේ කතා කරනවා දත්ත සම්ප්‍රේෂණයේ වේගය, අන්න මාධ්‍ය. අපි ලබන සතියේ තමයි ෆයිබර් ඔප්ටික් කරවා මේවා වයර් වර්ග ගැන කතා කරන්නේ. හරිද? ඇන්ට්‍රා වයර් අරවා මේවා කොච්චර දුරකට ඒවා සම්ප්‍රේෂණය ගෙනියන්න පුළුවන්ද? ඉතින් වැදගත්ම ටික. ඒතර අපිට ලබන සතියේ කවද්ද? මන්ඩේ. සඳපන්තිය 4ට පටන් ගන්නවා. හවසද උදේද? උදේ නෙවෙයි හවස. හරි ඕගොල්ලන්ට